හොඳයි ආදරණීය දුවේ පුතේ. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වන ඒකකයේ අවසන් කොටසත් එක්කයි දරුවනේ ඔබ රැඳිලා ඉන්නේ. 13 වන ඒකකයේ දුවල පුතාලා දන්නවා. දැව හා දැවනවන වනද නිෂ්පාදන ඒකකයට අදාළ ප්‍රධාන කොටස් 5ක් මාතෘකා 5ක් යටතේ දුවේ පුතේ ඔබත් එක්ක ඔබ සමග සාකච්ඡා කරනවා අපි. ඒ අවසන් මාතෘකාවයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ දැව නොවන වනද නිෂ්පාදන දුවේ පුතේ. ඉතින් මේ දැව නොවන වනද නිෂ්පාදන යටතේ අපි මේ වෙනකොට කතා කරා විශේෂයෙන්ම ආහාරමය වනද නිෂ්පාදන ගැන. ඒ වගේම ඖෂධමය වනද නිෂ්පාදන ගැන දුවේ පුතේ කතා කරා. තවත් මේ ඖෂධමය වනද නිෂ්පාදන වල රූප කිහිපයක් ඔබට පෙන්වන්න තියෙනවා දුවේ පුතේ. විශේෂයෙන් ඔබ මේවා අඳුරගන්න බොහෝ විට මේ අපි මේ දැවනෝන වනද නිෂ්පාදන ආශ්‍රිත ගැටලු විදිහට කතා කරනකොටත් අපි කතා කරා මේවා පිළිබඳ විශේෂයෙන්ම මේ ජනතාව මේවා අඳුරන්නේ නෑ දන්නේ මේ පිළිබඳ තියෙන දැනුවත්භාවය අඩුවීම මේවා අඳුරන්නේ නැතිකම විශේෂයෙන්ම මේ ද්‍රව්‍ය හඳුනා ගැනීමට පහසුකම් ඒ වගේ දේවල් සලසලා ඒ වෙනුවෙන් විධිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දරුවනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම ලොකු ගැටලුවක් මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රය දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද විදිහට අපි බලමු. ඒවා දියුණු කිරීම සඳහා යම් තත්වයකට ගෙනීම සඳහා කටයුතු කිරන්න මොනවද තියෙන ක්‍රියාමාර්ග කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි කලින් කොටසේදී දුවල පුතාලත් එක්ක මේ විශේෂයෙන් කතා කරා මේ ඖෂධමය වටිනාකමක් තියෙන වනජ නිෂ්පාදන ගැන කතා කරා දුවේ පුතේ. අපි කිහිපයක් තවත් රූපරාමු කිහිපයක් බලලා ඉදිරියට යමු. මේ දැවනෝන වනජ නිෂ්පාදන යටතේ ඖෂධමය වටිනාකමක් තියෙන වනජ නිෂ්පාදන විදිහට දුවේ පුතේ මේ බලන්න අට්ටික ශාකයේ බොහෝ විට මේක නම් ගොඩ දෙනෙක් අඳුරනවා බහුතරයක් දන්නවා. නමුත් මේ නොදන්න අය සෑහෙන්න ඉන්නවා. සාමාන්‍ය තියෙන එළවලු පළතුරු පවා නොදන්න අය ඉන්නවා. නක කාලා නැති අය අඳුරන්නේ නැති අය ඉන්නවා. සාමාන්‍ය මේ අපේ දේශීය වැවෙන දේවල් වුණත් එහෙමත් ඉන්නවා. නමුත් ඇත්තටම වනාන්තරවල මේ හැදෙන වනජ නිෂ්පාදන කියපුවම කොහොමත්ම දන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ඔබට මේක අඳුර ගන්න අවශ්‍ය නිසා අපි මේ කොටස පෙන්නනවා දුවේ පුතේ. මේ බලන්න. මේ තියෙන්නේ අපිට අපේ වනජ නිෂ්පාදනයක් දුවේ පුතේ දැවනවන වනද නිෂ්පාදනයක් මේ බලන්න අට්ටික. ඉතින් අට්ටික ගෙඩි අට්ටික ශාකයේ හට ගන්න මේ බලන්න මේ කඳේ මේ අට්ටික ගෙඩි හට අරගෙන තියෙන ශාකයේ කඳේ හටගෙන තියෙන මේ බලන්න අට්ටික ගෙඩි දරුවනේ. ඉතින් අට්ටික ගෙඩි ඖෂධීය වනජ නිෂ්පාදනයක් දැවනවන දරුවනේ. මෙන්න අමුක්කරා තියෙන දරුවනේ මේ අමුක්කරා කියන එකත් දරුවනේ ඖෂධයකට ගන්න ඖෂධයක් විශේෂයෙන්ම දැවනවන වනාන්තරෝනි ලබා ගන්න වනජ නිෂ්පාදනයක් වටිනා ඖෂධයක් විදිහට දුවේ පුතේ ආයුර්වේදයේ තුල මේ හෙළවෙදකමේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වෙන මේ ඖෂධයක් විදිහට දරුවනේ මේ අමුක්කරා සඳහන් කරන්න පුළුවන්. මේ තියෙන අමුක්කරා දරුවනේ. මේ තියෙන අමුක්කරා මේකත් හොඳින් බලා ගන්න දුවේ පුතේ මේක අමුක්කරා. මෙන්න දුවේ පුතේ බින්කු හොඹ. මේක බින්කු හොඹ. මේ බලන්න සුදු පාට මලක් පිපෙනවා මලක් තියෙනවා මේ බලන්න දරුවෝ පාත්‍ර තියෙනවා මේක බින්කු හොඹ ශාකය. මේකත් දැවනවන වනජ නිෂ්පාදනයක්. බින්කු හොඹ පැලයක් බලන්න දරුවෝ. බින්කු හොඹ පැලයක්. ඒකත් දැවනවන ඖෂධමය වනජ නිෂ්පාදනයක් දරුවනේ. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යනවා. දැවනවන වනජ නිෂ්පාදන වලට පවතින ඉල්ලුම හා මේ වෙළඳපොළ විභවය පිළිබඳ මේ දැවනවන වනජ නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම සහ ඒවා සඳහා තියෙන මේ වෙළඳපොළ හැකියාව වෙළඳපොළ තුල මේ දැවනවන නොයෙකුත් වනජ නිෂ්පාදන ගැන දුවේ පුතේ අපි කතා කරා. ආහාරමය වනජ නිෂ්පාදන ගැන කතා කරා. ආහාරමය වශයෙන් වටිනාකමක් තියෙන වනජ නිෂ්පාදන ගැන කතා කරා. ඒ වගේම දරුවනේ අපි කතා කරා මේ ඖෂධමය වටිනාකමක් තියෙන වනජ නිෂ්පාදන පිළිබඳව. ඉදිරියේදී අපි කතා කරනවා විශේෂයෙන්ම මේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වේවැල්, උණ බම්බු, උණ බට වගේ මේ වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. ඒ වගේම ශාක සාර සහ ශාක ශ්‍රාව පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විස්තරාත්මකව හඳුන්වා දෙන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. බලන්න මේ දැවනවන වනජ නිෂ්පාදන සඳහා තියෙන වෙළඳපොළ විභවය. බලන්න දරුවනේ මේවට තියෙන ඉල්ලුම ගත්තහම අපි ඒ ගැන පොඩ්ඩක් සලකා බලන්න ඕනේ දුවේ පුතේ. කොහොමද මේ සඳහා තියෙන ඉල්ලුම සහ මේවා සඳහා වෙළඳපොළ තුල තියෙන හැකියාව මේ කටයුතු සිදු කරන්න වෙළඳපොළ තුල තියෙන විභවය පිළිබඳව අපිට සලකා බලන්න වෙනවා දරුවනේ. දැවනෝන වනජ ද්‍රව්‍ය වලින් ග්‍රාමීය ජනතාවගේ දුවේ පුතේ ආදායම වැඩි කිරීම බලන්න එකක් හැකියාවක් තියෙනවා. මේ දැවනෝන වනජ නිෂ්පාදන මගින් මේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වනු ලබන ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා කටයුතු කරන්න පුළුවන් දුවේ පුතේ මේ නිෂ්පාදන හරහා. ඒ නිෂ්පාදන අලවිය හරහා ඔවුන්ට ආදායමක් අමතර ආදායමක් ලබා ගැනීමට අවස්ථාවක් සලසලා දෙන්න දුවේ පුතේ මාර්ගයක් විදිහට අපිට මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් බලමු දුවේ පුතේ අපි ගන්න පුළුවන් කරුණු ටික අපිට වැදගත්කම්
මේ බලන්න දුවේ පුතේ. මේ දැවනෝන වන්නජ ද්‍රව්‍ය වලින් දරුවනේ ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩි කිරීම, නාගරික මෙන්ම ග්‍රාමීය කර්මාන්ත වලට අමුද්‍රව්‍ය සැපීම, නාගරික වගේම ග්‍රාමීයව සිදුවන මේ දැවනෝන වනජ ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා රෝ මැටීරියල් අමුද්‍රව්‍ය සැපීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ සුවඳ විලවුන්, ඒ වගේම පලිබෝධනාශක වර්ග. ඔබ දන්නවා නේද දරුවනේ අපිට මේ ශාක ද්‍රව්‍ය භාවිතා කරලා ජෛව පලිබෝධනාශක නිෂ්පාදනය කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම අපි දන්නවා මේ ශෝධනකාරක විදිහට ෂැම්පු වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. ශාක ස්‍රාව, ශාක සාර ආශ්‍රිත විවිධ නිෂ්පාදන තියෙනවා. සගන්ධ තෙල් වැනි දේවල් දුවේ පුතේ. කිතුල් ශාකය ආශ්‍රිත විවිධ නිෂ්පාදන තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ග්‍රාමීය වගේම නාගරිකව සිදු කරන නිෂ්පාදන සඳහා මේ අමුද්‍රව්‍ය විදිහට ද්‍රව්‍ය මේවා සපයන්න පුළුවන්. සබන් නිෂ්පාදනය, විවිධ පාන වර්ග නිෂ්පාදනය සිදු කරනවා දුවේ පුතේ. නාගරිකව වගේම ග්‍රාමීයව සිදු කරන මේ විවිධ නිෂ්පාදන කටයුතු සඳහා ඒ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ වනාන්තර වලින් සොයා ගන්න පුළුවන්. වනාන්තර වලින් එක්රැස් කර ගන්න පුළුවන්. ඒ සඳහා නියමිත ක්‍රමවේද සැලසුම් කරලා පරිසර හිතකාමී විදිහට ඒවා ලබා ගන්න කටයුතු සැලසුම් කරන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් නාගරික වගේම ග්‍රාමීය කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය රෝ මැටීරියල්ස් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පුතේ සැපීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම රැකියා අවස්ථා සැපීම වෙන විශාල කාර්යභාරයක් මේ මගින් මේ දැවනෝන වනජ නිෂ්පාදන කර්මාන්තයේ වන නිෂ්පාදන සඳහා රැකියා අවස්ථා සැපීම වනි විශාල කාර්යභාරයක් ඉටු කරගන්න හැකියාවක් තියෙනවා දුවේ පුතේ. විශේෂයෙන්ම මේ දැවනෝන වනජ නිෂ්පාදන වලට පවතින ඉල්ලුම හා වෙළඳපොළ විභවය පිළිබඳ අපි සලකා බැලීමේදී. ඒ නිසා දරුවනේ දැවනෝන ආහාරමය වනජ නිෂ්පාදන මගින් පහත දැක්වන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එහෙනම් බලන්න අපි මේ කතා කරා දැවනෝන වනජ නිෂ්පාදන වලට පවතින ඉල්ලුම, ඒ වගේම ඒ වාගේ වෙළඳපොළ විභවය සලකා බලද්දි දරුවනේ මේ බලන්න අපිට කරුණු කීයක් මෙතෙන් අපිට ගන්න පුළුවන්. එකක්, මේ දැවනෝන වනජ ද්‍රව්‍ය වලින් ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩි කරගන්න පුළුවන් දරුවනේ. ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම දෙවනි කරුණ විදිහට අපි මෙතනින් ගත්තා නාගරික වගේම ග්‍රාමීය කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න පුළුවන් දරුවනේ. අමුද්‍රව්‍ය සැපීමත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් කරුණක් විදිහට තුන්වෙනි කරුණ විදිහට අපිට රැකියා අවස්ථා සැපීම කියන මේ විශාල කාර්යභාරයක් ඉටු කරගන්න පුළුවන් අවස්ථාවක් විදිහට දුවේ පුතේ මේ විශේෂයෙන්ම දැවනෝන වනජ නිෂ්පාදන ආශ්‍රිතව දරුවනේ ඒ නිෂ්පාදන වලට පවතින ඉල්ලුම හා වෙළඳපොළ විභවයන් ගැන සලකා බැලීම අපිට මේ ආකාරයට වැදගත් වෙනවා. හොඳයි දරුවනේ අපි ඊළඟට සලකා බලමු. මේ දැවනෝන ආහාරමය වනජ නිෂ්පාදන මගින් පහත දැක්වන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපි කලින් කතා කරලා අවසන් කරා කලින් කොටසකදී මේ දැවනෝන ආහාරමය වනජ නිෂ්පාදන වලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියලා ආදරණීය දරුවනේ අපි දැන් සාකච්ඡා කරලා බලන්න යන්නේ ඔබත් සමග. හොඳයි අපි ඉදිරියට යමු. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට පිටුවහලක් වෙනවා දරුවනේ. මේ දැවනෝන ආහාරමය වනජ නිෂ්පාදන මගින් ලැබෙන ප්‍රතිලාභයක් තමයි මේවා එක්රැස් කරලා ග්‍රාමීය වගේම නාගරිකව මේවා විශේෂයෙන් අපි දන්නවා මේ ආහාර නිෂ්පාදන සඳහා ලබා ගන්න අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. කෙලින්ම ඍජුවම මේ ආහාරමය නිෂ්පාදන වෙන්න පුළුවන්. අපි කතා කරපු අදුවේ පුතේ මී පැණි ගැන අපි කතා කරා, අල වර්ග ගැන කතා කරා නේද? මේවා ග්‍රාමීය ජනතාව නගරයට ගෙනල්ලා මේවා අලෙවි කරනවා. නාගරික වෙළඳපොළ වෙළඳ මධ්‍යස්ථාන සඳහා කෙලින්ම සැපීම සිදු කරනවා. කෙලින්ම ඍජුවම මේ නාගරික ජනතාවම නාගරිකව මේ ග්‍රාමීය ජනතාවම දරුවනේ වනාන්තර ආශ්‍රිතව තමන්ගේ ජීවිකාව සිදු කරන ජීවත් වන ග්‍රාමීය ජනතාවම මේ දැවනෝන ආහාරමය වනජ නිෂ්පාදන ඒ නිෂ්පාදන වෙළඳපොළට රැගෙනීම සිදු කරනවා. ඔවුන් මේවා ගෙනල්ලා අලෙවි කරනවා දරුවනේ. පොදු වෙළඳ මධ්‍යස්ථානවල පොදු වෙළඳ සැලවල ගෙනල්ලා අලෙවි කරනවා. ඒ වගේම මේවා නාගරික වෙළඳ මධ්‍යස්ථානවලට ආර්ථික මධ්‍යස්ථානවලට මොවුන් මේවා සැපයීම සිදු කරනවා දරුවනේ. ඒ වගේම මේ විවිධ නාගරිකව සහ ග්‍රාමීයව සිදුවන කර්මාන්ත නිෂ්පාදන කටයුතු සඳහා වනාන්තර වලින් මේ ආහාර නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය සැපයීම සිදු කරනවා දරුවනේ. පළතුරු වැනි දේවල් වනජ නිෂ්පාදන ආහාරමය වනජ නිෂ්පාදන විදිහට දැවනවන.
ඉතින් මේක දරුවනේ ඇත්තටම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටවීම සඳහා අවස්ථාවක් විදිහට අපිට මේ අවස්ථාව හඳුන්ලා දෙන්න පුළුවන් බෙනිෆිට් එකක් ප්‍රතිලාභයක් විදිහට මේ දැවනෝන ආහාරමය වනජ නිෂ්පාදනය නිසා තියෙන බෙනිෆිට් එකක් විදිහට අපිට හඳුන්ලා දෙන්න පුළුවන්. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට මේක පිටුවහලක් වෙනවා දුවේ පුතේ. අංක 1 ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට පිටුවහලක් වෙනවා. අංක 2 මේ වනජ ආහාරමය ද්‍රව්‍ය අල වර්ග හතු වර්ග මේ පැණි වැනි දේවල් පළතුරු වර්ග විශේෂයෙන්ම මේ ඔබ දැකලා ඇති මේ වනාන්තර වලින් ලබා ගන්නා දැවනවන ආහාරමය නිෂ්පාදනයේදී පළතුරු වර්ග වීර පළු දන් ගල් සියඹලා ඒ වාරයට මේවා විශාල වශයෙන් නගරයට එනවා. ග්‍රාමීය වගේ මේවා වැඩි එල්ලුමක් නගරය තුළ මේවා සඳහා තියෙනවා දරුවනේ. ඔබ දැකලා ඇති වීදිවල පාරවල් වල මේවා අලෙවි කරනවා මාදම් කැලෙන්ගෙන රස මාදම් කියලා. ඒ වගේම පළු වාරයේදී පළු වීර ඉතින් මේවා නගරය තුළ මෙවැනි පළතුරු සඳහා ඉල්ලුමක් තියෙනවා දරුවනේ. ගල් සියඹල වාරයට බස් රථවල ඒ වගේම පොදු ප්‍රවාහන මාධ්‍ය කෝච්චි වල වගේම නගර මැද්දේ මේ එළවලු පළතුරු වෙළඳසැල් වල මේවා පිරීතිරිලා යනවා මේ කාලෙට ඇත්තටම. ඒ වාරයේදී මේවා විශාල වශයෙන් ජනතාව බොහෝම කැමැත්තක් දක්වන මේ වනජ නිෂ්පාදන ආශ්‍රිත වනාන්තරයේ ලබා ගන්නා පළතුරු සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා දරුවනේ. විශේෂයෙන් එක සඳහන් කරන්න අවශ්‍යයි මේ වනජ ආහාරමය ද්‍රව්‍ය වගේම ඖෂධ ශාක වර්ග. අපි දන්නවා වේනි වැල්, කටු වැල්, බටු. අපි කතා කරලා තියෙන මේ ඖෂධීය වටිනාකමක් තියෙන බින් කොහොඹ ඉරු රාජ සඳ රාජ. ඉතින් මෙවැනි මේ ඖෂධ ශාක වර්ග සකස් කළා නොකල නිෂ්පාදන විදිහට අපිට විදේශ විනිමය උපයා ගැනීමට හැකියාවක් තියෙනවා දරුවනේ. මේවා අපනයනය කිරීම සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම කොතල හිඹුටු එහෙම අපි දන්නවා ඒ ශාකමය අපිට මේවා සකස් කරපු නිෂ්පාදන විදිහට වගේම මේ නිෂ්පාදන සකස් කිරීම සඳහා අමුද්‍රව්‍ය විදිහට මේවා සැපීම සිදු කරන්න පුළුවන් පුතේ. එහෙනම් ඒක විශේෂයෙන්ම වනජ ආහාරමය ද්‍රව්‍ය ඖෂධ ශාක වර්ග සකස් කළා නොකල සකස් කළ විදිහට අපිට මේවා පාන වර්ග විදිහට ඖෂධ වර්ග විදිහට සකස් කරලා යවන්න පුළුවන් දරුවනේ. ඒ වගේම සකස් නොකළ මේ නිෂ්පාදන සිදු කිරීමට යොදා ගන්නා රෝ මැටීරියල්ස් නැත්නම් අමුද්‍රව්‍ය විදිහට අපිට මේවා යවන්න පුළුවන් දරුවනේ. එහෙනම් ඒ ආකාරයට නිෂ්පාදන විදිහට විදේශ විනිමය ඉපැයීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒකත් අතිශය වටිනා කාරණාවක් විදිහට මෙතෙන්දී පෙන්ලා දෙන්න පුළුවන්. වනජ ආහාරමය ද්‍රව්‍ය ඖෂධ ශාක වර්ග සකස් කළා නොකල නිෂ්පාදන විදිහට විදේශ විනිමය උපයා ගන්න හැකියාව ලැබෙනවා. තුන්වන බෙනිෆිට් එක ප්‍රතිලාභයේ විදිහට දුවේ පුතේ අපිට කියන්න පුළුවන්. අපි දන්නවා බොහෝ පළතුරු වර්ග දේශීය වෙළඳපොළ වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. අපි කියපු මේ පළතුරු වර්ග දේශීය වෙළඳපොළ තුල වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. වනාන්තර වලින් එක්රැස් කරගන්නා පළතුරු වර්ග අපි කිව්වේ. ඒක කලින් මම සඳහන් කළා. අපි ඒක හයිලයිට් කරගමු. බොහෝ පළතුරු වර්ග අපේ දේශීය වෙළඳපොළ තුල වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. මොර දන් මාදන් නේද ධම්ම දම් පාට තියෙන කාපුවම දම් පාට වෙනවා අපේ කට නේද? ඉතින් මාදන් පළු මොර වීර වගේ මේ පළතුරු වර්ග අපිට කියන්න පුළුවන් දරුවනේ. සමහර ප්‍රදේශවල හැදෙන දේවල් තියෙනවා නේද දරුවනේ? අපිට ගන්න පුළුවන් ඩොංගා වගේ දේවල් ඩොංගා ගඩු ගුඩා මේවත් මේ හැදෙනවා මේ ආකාරයට වනාන්තර ගන්න පුළුවන් දේවල් අපිට පළතුරු ඒ කාලෙට වාරයට මේ වනාන්තරයේ හැදෙන පළතුරු වර්ග අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ බොහෝ පළතුරු වර්ග පුතේ දේශීය වෙළඳපොළ වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන් මේ පළතුරු. මොකද මේවා තියෙන්නේ සීමිත ප්‍රමාණයක්නේ. ඉතින් ඒ නිසා මේ කාර්ය වාරයකට සැරයක් හැදෙන්නේ. තා බොහොම රසවත් මේවට වැඩි ඉල්ලුමක් තියෙනවා වැඩි මිලකට මේවා අලෙවි කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ආදරණීය දරුවනි මේ වනාන්තර වලින් ලබා ගන්නා තවත් කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන විදියට අපිට සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන්ම ඉහළ ඉල්ලුමක් තියෙන ගොරකා එනසාල් වගා කිරීම සිදු කරනවා දරුවනේ වැනි ද්‍රව්‍ය වියලා කුළුබඩු ලෙස අලෙවි කරන්න පුළුවන් පුතේ. මේ එනසාල් සඳහා ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. කුළුබඩු ලොව
කුළුබඩු කර්මාන්තයේදී විවිධ නිෂ්පාදන සඳහා එනසාල් යොදා ගැනීම සිදු කරනවා දුවේ පුතේ. විශාල මිලකට මේවා අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම මේවා දේශීය වෙළඳපොළ තුල වගේම අපනයන වෙළඳපොළ සඳහාත් මේ එනසාල් වැනි ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන්. ඉතින් මේවා වැඩිපුර අවශ්‍යයි, වැඩිපුර නිෂ්පාදනය කරන්න ඕනේ. වැඩිපුර ඒවා වනාන්තරවල ඒවා වනාන්තරවලින් ලබා ගැනීමේදී අපිට මේවා විශේෂයෙන්ම මේ වනවගා විදිහට මේවා වනාන්තරවල වගා කිරීම සිදු කරන්න පුළුවන්. ඒ ආශ්‍රිත ප්‍රදේශවල තෝරාගත් ප්‍රදේශවල මේවා වගා කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම එහෙනම් බලන්න තවත් බෙනිෆිට් එකක් ප්‍රතිලාභයක් තමයි ගොරකා එනසාල් වැනි ද්‍රව්‍ය වියලලා දරුවනේ කුඩුබඩු ලෙස මේවා අලෙවි කරන්න පුළුවන්. ගෘහස්ත පරිභෝජනයට ගන්නවා පරිභෝජනයට ගන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාපාර විදිහට පුළුල් වශයෙන් මේවා මේ කටයුතු සිදු කරන්න පුළුවන්. ලංකාව තුළ සිදු වෙනවා දරුවනේ. මේ එනසාල් සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. කුළුබඩු වල එනසාල් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. බොහෝ ආහාර ද්‍රව්‍ය සඳහා යොදා ගන්න කුළුබඩුවක් විදිහට මේ එනසාල් සඳහන් කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම මේ වෙනත් අපි දන්නවා 3-5 වර්ග සකස් කරනකොට මේවා යොදා ගැනීම සිදු කරනවා. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. පෝෂණීය ගුණයක් තියෙන කුළුබඩු වර්ග විදිහට අපිට මේ ගොරකා මේ විශේෂයෙන්ම මේ එනසාල් හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. ඒක විශේෂයෙන් දුල පුතාට සඳහන් කරන්න අවශ්‍යයි. මතක තියාගන්න. පස්වෙනි කරුණ. මේ බලන්න. රණවරා ඖෂධීය ගුණයෙන් යුත් පානයක් ලෙස යොදාගත හැකි වීම සහ වියලි පුෂ්ප අසුරා අලෙවි කිරීමෙන් ආදායම් ලබා ගන්න පුළුවන්. ඔබ දැකලා ඇති මේ රණවරා මල් දරුවනේ මේ වියලි පුෂ්ප වේලලා ඩ්‍රයි කරලා මේ වගේ ජල ප්‍රමාණ තෙතමනේ ඉවත් කරලා අපිට බොහෝ විට මේ ආයුර්වේද වෙළඳ සැල්වල සුපිරි වෙළඳ සැල්වල දුවේ පුතේ අපිට මේ රණවරා මල් ගන්න පුළුවන් කුඩා බොහෝම කුඩා ප්‍රමාණයක් ග්‍රෑම් 30ක වගේ ප්‍රමාණයක් මේවා අධික මිලකට අලෙවි කරනවා. ඉතින් ඊ타ත්ම ඖෂධීය ගුණයක් තියෙන පානයක් විදිහට අපිට දැන් විශේෂයෙන්ම රසකල බීම වර්ග, සොෆ්ට් ඩ්‍රින්ක් වර්ග, සිරප් වර්ග මේ නේද පුතේ රසායනික ඒ කියන්නේ වර්ණක එකතු කරන ලද කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කෘත්‍රිම වර්ණක එකතු කරන ලද මේ රසකාරක එකතු කරන ලද පැණි බීම වර්ග මේ සිරප් වර්ග ඒ වගේම සොෆ්ට් ඩ්‍රින්ක් වර්ග කාබනේටඩ් වෝටර් ඒ වගේ තියෙන්නේ කලරින් සමග ඉතින් ඊටාම අහිතකරයි අපේ ශරීරයට දරුවන්ට වගේම ශරීරයට අපේ වැඩිහිටියන්ටත් ඒක බලපානවා අහිතකරයි. එවැනි දේවල් පානෙන් වැළකීලා මේ අපේ දේශීය ඖෂධමය වටිනාකමක් සහිත පාන වර්ග තියෙනවා දුවේ පුතේ. ශරීරයට ඊටාම ගුණදායකයි. ශරීරයේ නිමන ඊටාම ගුණදායක තත්වයක් විවිධ රෝගාබාධ සඳහා විශාල රෝගාබාධ ගණනාවක් සඳහාම ඖෂධීය පානයක් විදිහට මේ රණවරා බෙලි මල් වැනි දේවල් අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. පොල් පලා වෙනිවැල් ගැට ඉතින් මේ වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඉතින් ඒක නිසා මේ රණවරා ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේක ඊටාම හොඳ ඉල්ලුමක් දේශීය වෙළඳපොළ තුල තියෙන මේ පානයක් විදිහට සඳහන් කරන්න පුළුවන් පුතේ. මේ රණවරා මල් වේලලා ඔබ දැකලා ඇති. මේ රණවරා වල කහපාට මලක් හැදෙන්නේ මේ මල් වේලලා ඒවා අලෙවි කරනවා පුතේ, පැකට් කරනවා. ඉතින් මේක නැවත අපිට ජලයට දාලා උණු ජලයට දාලා මේක පානයක් විදිහට සකස් කරගෙන බොන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ, එවැනි රණවරා බෙලි මල් ඒ වගේම අපි කිව්වා ඉරමුසු වෙනි මේ ඖෂධ දුවේ පුතේ මේවා ඖෂධීය පාන විදියට යොදා ගන්න පුළුවන්. ඊටාම රසවත් වගේම ඖෂධීය වටිනාකමක් තියෙනවා. ශරීරයේ නිමන ඖෂධයක් විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතක තියාගන්න රණවරා ඖෂධීය ගුණයෙන් උත්පානයක් විදියට යොදා ගන්න පුළුවන්. වගේම මේ රණවරා මල් වේලලා දරුවනේ මේවා අපිට අලෙවි කරන්න පුළුවන්. රණවරා මල් වල වියලි පුෂ්ප අසුරා අලෙවි කිරීමෙන් ආදායමක් ලබා ගන්න පුළුවන්. නිතරම ඔබ දැකලා ඇති මේවා මේ පැකට් කරලා මේ මල් වියලි මල් පැකට් කරලා අලෙවි කරන අසුරලා අලෙවි කිරීම සිදු කරනවා දරුවෝ. එහෙනම් දුවේ පුතේ මේ රණවරා ඖෂධීය ගුණයෙන් යුත් පානයක් විදියට යොදා ගන්න පුළුවන් වීම වගේම ඒ රණවරා වියලි පුෂ්ප අසුරලා අලෙවි කිරීමෙන් ආදායම් ලබා ගන්න පුළුවන්. මේ වගේම මේ බිම්මල් එහෙමත් දැන් වගා කරනවනේ බිම්මල්. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. වනාන්තරයෙන් අවුරුද්දකට සැරයක් වගේනේ කාලයකටනේ මේවා සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් මාසවල වගේ මේවා හැදෙන්නේ. නමුත් අපිට මේවා අවුරුද්දේ ඕනෑම කාලයක හදා ගන්න පුළුවන් දරුවනේ මේ නිවස්නක් තුල බිම්මල් අවශ්‍ය දේවල් මේ දරුවනේ අවශ්‍ය මාධ්‍ය ජීවාණු හරණය කරන මාධ්‍ය යොදාගෙන මලු තුල නේද දරුවනේ පොලිතීන් මලු තුලට ඒ බීජ අපි යොදලා යම් කිසි නියමිත කාලයකදී මේ වගේ බිම්මල් පිපීම හට ගැනීම සිද්ධ වෙනවා දරුවනේ. ඉතින් ඒ විදිහට මේ වනජ නිෂ්පාදනත් ඒ විදිහට අපිට සකස් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා ගෙවතු වල. එඩිබල් ලෑන්ස්කේපින් වගේ. ඒ කියන්නේ ගෘහ අපිට ගෙවතු අලංකරණයක් විදිහට අපිට මේ නිෂ්පාදන වගා කරන්න පුළුවන්. ගෙවතු වගාවක් විදිහට ආරම්භ කරලා පටන් ගන්න කරන්න පුළුවන්.
නැත්තම් මේ ඒ වගේම විශාල පරිමාණයෙන් ඉඩම් තුල මේවා වගා කරන්න පුළුවන් භූමිවල පුතේ එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඉදිරියේදී අපි මේ වගේ මේවා ගැටලු निराකරණය කර ගැනීම සඳහා මේ ශේෂ්ත්‍රය දියුණු කරන්න තියෙන ක්‍රම මාර්ග විදියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි යනවා කරුණු අංක 6ට. කරුණු අංක 6. මේ ඖෂධීය පාන වර්ග දුවේ පුතේ. වනාන්තර වලින් ලබා ගන්න. කොළ ලබාගෙන ඒවා කොටලා මේ දරුවනේ ඒ වගේ සාරය අරගෙන මිරිකලා සාරය අරගෙන නැත්නම් මේවා කොඩා කොටස් වලට කපලා බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩ් කරලා ඒ වගේ සාරය යුෂර් ටික අරගෙන කොළ කැඳ හදනවා. ඖෂධීය කොළ කැඳ. කොළ සඳහා යොදා ගන්න කොළ වර්ග ඔබට මතකද දුවේ පුතේ? ඔබ බොන්නේ නැති වෙන්න පුළුවන් නේ. කැමති නැති දෙයක් ළමයි මේකට. ඉතින් ඇත්තටම ඖෂධීය ගුණයක් තියෙනවා මේ පානය කරන්න සතියකට සැරයක් හරි මේ වගේ පානයක් බොනවා කියන්නේ ඇත්තටම හොඳයි ඖෂධීය දේවල් අපිට ලබා ගන්න පුළුවන්. මේ ඖෂධ මේ වල තියෙන ගුණාත්මක භාවය විශේෂයෙන්ම කරපිංච, කෝවක්ක කොළ, කරපිංච කොළ, හාතවාරිය කොළ, පොල්පලා, ගොටුකල, මුකුණු යන්න අපි කියනවා ඊට පස්සේ පෙනල නේද දරුවනේ තෙඹු විවිධ දේවල් කරල සැබෝ නේද මේ විවිධ දේවල් තියෙනවා මේ කොළ වර්ග දේශීය ඖෂධ කොළ වර්ග මේ කැඳ සඳහා යොදා ගන්න මේ වෙන වෙනම කැඳ හදනවා ඒ කොළ වලින් නේද ඒ වගේම කොළ මිශ්‍ර කරලා එකතු කරලා හදනවා විශේෂයෙන්ම දියවැඩිය ආරෝග්‍යයට ගුණදායක විදියට කොලෙස්ටරෝල් සඳහා අධිරුධිර පීඩනය සඳහා ගුණදායක විදියට මේවට එකතු කරලා මේ කොළ කැඳ හදනවා දුවේ පුතේ ඖෂධීය පාන වර්ග විදියට. ඉතින් බොහෝ විට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ මේ ආයුර්වේද රෝහල් වල අලවිසැල් වල මේ දේවල් බොහෝ විට සිදු කරනවා. ජනතාවට මේවා පානය කරන්න පුළුවන් ආකාරයට සහන මිලකට මේවා සපයනවා. බොහෝ විට ඉතින් ඊටත් වඩා හොඳම දේ තමයි මේවා සපයගෙන මේවා අඳුරගෙන මේ කොළ වර්ග තමන්ගේ නිවසේදීම හදාගන්න පුළුවන් පොල් පලා එකතුල බොහෝම රසවත් ඒ වගේම මේ පොල් පලා වල ඒ කොළ මැල්ලුමක් විදිහට ආහාරයට ගන්න පුළුවන් දුවේ පුතේ අපි දන්නවා මේ වනාන්තර වල හැදෙන ඒ වගේ දලු කොළ මැල්ලුමක් විදිහට ඒ වගේම මැල්ලුම් විදිහට අඟුණ අපි දන්නවා මේ වනාන්තරයෙන් ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවා දුවේ පුතේ ඒ ලබා ගන්න පුළුවන් මේ කොළ වර්ග තියෙනවා කෝවක්ක කොළ ඉතින් මේවා ආහාර විදිහට ලබා ගන්න තුඹ කරවිල මේ දරුවනේ මේ වනාන්තරයෙන් ලබා ගන්න පුළුවන් ආහාර දා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් තාම පෝෂණීය අගයක් වගේම ඖෂධීය වටිනාකමක් තියෙන ද්‍රව්‍ය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් දරුවනේ මේ ඖෂධීය පාන වර්ග වගේම කොළ කැඳ අලෙවි කිරීමෙන් ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ ඖෂධීය පාන වර්ග සහ කොළ කැඳ අලෙවි කිරීමෙන් ආදායමක් ලබා ගන්න පුළුවන් දරුවනේ මතක තියාගන්න. ඖෂධීය පාන වර්ග සහ කොළ කැඳ අලෙවි කිරීමෙන් ආදායමක් ලබා ගන්න. නාගරිකව අර්ධ නාගරික සහ ග්‍රාමීය වශයෙන් මේවා සිදු කරනවා දුවේ පුතේ. විශේෂයෙන්ම අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල මේවා සඳහා මේ කොළ කැඳ සහ ඖෂධීය පාන වර්ග සඳහා දරුවනේ කොතල හිඹුටු වලින් ඒ වගේම කොළ කැඳ ඖෂධීය පාන කොත්තමල්ලි වෙනිවැල්ගට එකතු කරලා හදන ඒ වගේම මේ විශේෂයෙන්ම පස්පංගුව විදියට ඔබ දන්නවා නේද ආඩතෝඩ නේද දරුවනේ කටුවල් බටු ඒ වගේ දේවල් එකතු කරලා හදනවා බටු මුල් මේ වගේ දේවල් එකතු කරලා මේ ඖෂධීය පාන සෙම්ප්‍රදිශියාවට උණ හිස රදේ සමනය කරනවා කියලා නේද දුවේ පුතේ. ඉතින් මේ ඖෂධීය පාන වර්ග සඳහා විශේෂයෙන්ම කොළ කැඳ අපි දන්නවා මේ නාගරික ප්‍රදේශවලත් බහුලම ලොකු ඉල්ලුමක් තියෙනවා ජනතාව රැකියාවට යන ගමන් රැකියාවට යන ගමන් මේ කප්පයකට දාලා කොළ කැඳ එකක් අරන් යනවා. නැත්තම් ඉඩ ලැබුණු වහාම පොඩි ඉඩකින් වෙලාව තියෙනවා නම් ඒ ස්ථානයකට ගිහිල්ලා මේ කොළ කැඳ ටිකක් බීලා යන්නේ. ඉතින් ඒ වාගේ මේ ඊටාම ගුණාත්මක තත්ත්වයටද මේ නාගරිකෝ මේවා මේ සකසගෙන ඇවිල්ලා නගර තුල මේවා අලෙවි කරන පුද්ගලයන් ඉන්නවා ජනතාව ඉන්නවා. ඉතින් මේක ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන් කර්මාන්තයක් විදිහට ඇත්තටම දියුණු කරන්න පුළුවන් දුවේ පුතේ. මේවා තමයි දියුණු කරන්න ඕන දේවල්. ඇත්තටම මේ ස්වභාවික රසකාරක යෙදූ දේවල් වලට වඩා මේ කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ද්‍රව්‍ය ක්ෂණික ආහාර අධික ලෙස සකසන ලද ආහාර සඳහා තමයි බොහෝ විට දරුවෝ සහ වැඩිහිටියෝ හුරු වෙලා ඉන්නේ. ඉක්මනින් මේක අපිට පරිභෝජනය කරන්න පුළුවන් ටක් ගාලා. ඉතින් ඒකෙන් ඇත්තටම ශරීරයට අහිත කරයි බොහෝ විට මේ කෘත්‍රිම රසකාරක යොදලා සකස් කර ක්ෂණික ආහාර වල පිළිකාකාරක අඩංගු වෙනවා දුවේ පුතින්. ඉතින් ඒක විශාල ව්‍යසන තත්ත්වයක් බවට අනාගත ලෝකයේ හැම මේ ජනතාවට මුහුණ දෙන්න තියෙන බිහිසුණු තත්ත්වයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මේ ආහාර වලට එකතු කරන ලබන මේ ආහාර කල් තබා ගැනීම සහ ආහාර රස ගැනීම සඳහා ආහාර සැකසීමේදී අධික ලෙස ආහාර සැකසීමේදී සිදු කරනු ලබන යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍ය අධික විෂ සහිත දේවල් වෙන්න පුළුවන් මිනිස් පරිභෝජනයේට නුසුදුසු ද්‍රව්‍ය බවට ඒවා සඳහන් කරන්න පුළුවන් දරුවනේ. එවැනි අවස්ථාවක මේ දේශීය නිෂ්පාදන මගින් ලබා ගන්නා වනජ නිෂ්පාදන වල දේශීය පාන වර්ග දුවේ පුතේ තියෙනවා නේද අපි දන්නවා. ඉතින් විවිධ ශාක වලින්
කටරොඩු මල් වලින් ඔබ දන්නවා මේ තාම රසවත් පාන සකස් කරන්න පුළුවන්. ඉතින් මේ වර්ණයේ නේද පුතේ කටරොළු මල් අරගෙන වගේ පාන වර්ග සකස් කරන්න පුළුවන් ඖෂධීය ගුණයක් සහිත පාන වර්ග තියෙනවා. ඉතින් ඒ ආකාරයට කොළ කැඳ වගේ නිෂ්පාදන සකස් කරලා අලෙවි කිරීම මගින් ජනතාවට ආදායමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඇති කරලා වැඩිපුර ඒ වගේ දේවල් බිහිවීම තුළින් මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන් දුවේ පුතේ. ටික සඳහන් කරන්න පුළුවන්. අපි යනවා හත්වන කාරණාවට දරුවනි. හත්වන කාරණාව විදිහට බලන්න. කිතුල් ශාකයෙන් ලබා ගන්නා රා, පැණි, හකුරු, කිතුල් පිටි ඒ වගේම අපිට විනාකිරි වලින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ බලන්න. කිතුල් ශාකයෙන් ලබා ගන්න කිතුල් රා තෙලිජ්ජ කියලා කියන්නේ. පොල් රාහෙම තෙලිජ්ජ යොදාගෙන විනාකිරි නිෂ්පාදනය කරන්න යොදා ගන්නනේ පොල් වතුර වලින් විනාකිරි රා යොදා ගැනීම සිදු කරනවා. ඒ වගේම රා, පැණි, හකුරු, කිතුල් හකුරු එහෙම හොඳ ඉල්ලුමක් තියෙනවා නේද? ඉතින් මේ අර කොළපතක නේද පුතේ මේ හකුරු බෑ දෙකක් එකට තියලා වේලි කෙසෙල් පඩ රැල්ල වලින් ඔතලා ඉතින් මේක ඊටාම මිල අධිකයි නේද පුතේ? ඉතින් ඒ වගේම ඒ රසය තියෙනවා නේද පුතේ? ඉතින් මේ හකුරු, පැණි, ඒ වගේම කිතුල් පිටි දුවේ පුතේ තලප කැඳ විදියට සකස් කරගන්නවා. ඒ වගේම අපි කිව්වා කිතුල් පිටි මේ අර ගණීකාරක විදියට විද්‍යාගාරවල පටකරූපණ තාක්ෂණයේදී ගණීකාරකයේ විදියට යොදා ගන්නා ද්‍රව්‍ය විදියටත් මේ කිතුල් පිටි භාවිතා කරනවා. ඒ ගාර මිල අධික නිසා නේද දුවේ පුතේ? ඇල්ගී මුහුදු පැලෑටි වලින් සකස් කරන ඒ ගාර මිල අධික නිසා විද්‍යාගාර තුලදී මේ ගණීකාරකයේ විදියට අපිට කිතුල් පිටි යොදා ගන්න පුළුවන්. ඒකත් මෙතනදී දුවල පුතාලට මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙවැනි විනාකිරි වැනි ද්‍රව්‍ය මේ නිෂ්පාදනය කරලා අච්චාරු සකස් කරන නේද පුතේ? අපි දන්නවා පැසවීම විනාකිරි නේ දරුවනේ. අපි දන්නවා ඇසිටික් අම්ල පැසවීම මගින් විනාකිරි නිෂ්පාදනය කරගන්නේ නේද දුවේ පුතේ? ඉතින් අපි පැසවීමේ ඒ ආහාර පාඩමේදී මේ දේවල් අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ විනාකිරි නිෂ්පාදිතත් මේ ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන් දරුවනේ මේ පොල්රා වැනි ද්‍රව්‍ය. ඉතින් ඒක නිසා මේ වැඩි ආදායමක් ලබා ගන්න අවස්ථාවක් විදිහට මේක සඳහන් කරන්න පුළුවන්. 8 වෙනි කරුණ. අල වර්ග, කඩොල්, කටුවල පරිභෝජනය කිරීම සහ ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කිරීම. මේ බලන්න. කඩොල්, කටුවල වගේ දේවල් දරුවනේ මේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන දන්නවා මේගොල්ලෝ මේව වනාන්තරව ගිහලා මේ කටුවල කුඩා වැලක් යන්නේ කොළ තියෙනවා ශාකේ ඒකේ වැලේ ඒවා පොළව හාරලා තමයි මේ අල ලබා ගන්න. ඉතින් මේවා ගැන බොහෝ අතීතයේ අය දන්නවා බොහෝ ඒ කියන්නේ ජනතාව මේ බෙද අවබෝධය අඩුයි දන්නේ නැහැ. නම් දන්න පිරිස ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේවා මේ ආහාරයට ගන්නවා බොහොම රසවත්. ඉතින් උදෑසන ආහාර වේලට දහවල් ආහාර වේලකට මේවා බොහොම රසවත් හොඳ ශක්ති ජනක ආහාර මේ අල වර්ග ආහාරයට යොදා ගන්නවා දී පුතේ. ඉතින් ඇත්තටම මේ වගේ ඉතිරි වෙන කොටස් වැඩිපුර තියෙන අස්වැන්න වැඩිපුර ලබා ගත්තොත් ජනතාව මේවා නගරයට ගෙනල්ලා අල විසල් වලට ගෙනල්ලා අලෙවි කිරීම සිදු කරනවා. ඉතින් ඒවා ඇත්තටම රසවත් ආහාර විදිහට ජනතාවට හුරු කරන්න පුළුවන්. පෝෂ්‍ය ගුණයෙන් වගේම දරුවනේ මේ වගේ ගුණාත්මක භාවයේ තියෙනවා දරුවනේ හොඳ ආහාර ද්‍රව්‍ය විදිහට මේ වනාන්තරය ලබා ගන්න අල වර්ග අපිට සඳහන් කරන්න පුළුවන්. ගුණාත්මක භාවයත් එහෙමයි ඒ වගේ. එහෙනම් දරුවනේ මේ කඩවල් කටුවල වගේ දේවල් පරිභෝජනය කිරීමට වගේම ඒවා ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කිරීම සිදු වෙනවා. ඉතින් නිතරම අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. නේද පුතේ? කලාතුරකින් දැක ගන්න පුළුවන්. මේවා ආර්ථික මධ්‍යස්ථාන වලටත් එනවා. ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලටත් එනවා. මිල අධිකයි. ඉතින් මේවා සාමාන්‍යයෙන් ගන්න මිල අධිකයි. ඉතින් ඒ ගන්න ජනතාව මිලදී ගැන මේවට කැමැත්ත පළ කරන කැමැති ජනතාව මේවා ඉතාමත්ම රසවත් ආහාරයක් බව දන්න නිසා ඉතින් මේවා ආහාරයට ගැනීම සිදු වෙනවා. ඉතින් අපි කතා කරේ ආදරණීය දුවේ පුතේ මේ දැවමීය නොවන ආහාරමය වනජ නිෂ්පාදන මගින් ජනතාවට තියෙන ප්‍රතිලාභ ඇති වෙන බෙනිෆිට්ස් ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව ආදරණීය දුවේ පුතේ මේ කතා කරමින් යන්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි මෙහිදී හඳුනාගමු දුවේ පුතේ මේ ප්‍රතිලාභ අපිට වැඩි දියුණු කර ගැනීම සඳහා මේ කර්මාන්තය වැඩි දියුණු කර ගැනීම සඳහා අපිට අනුගමනය කළ යුතු පියවර විදිහට අපිට කතා කරන්න පුළුවන් දරුවෝ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් ස්ථානයක් ගන්න මේ දැව නොවන වනජ ද්‍රව්‍ය වලින් ලබා ගන්න ප්‍රතිලාභ මීට වඩා ක්‍රමානුකූල ආකාරයකට හැසිරවීමට කටයුතු කරන්න ඕනේ. ඒ මගින් අපිට මේ වඩාත් මේ මගින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා.
හරි. එහෙනම් දරුවනේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් ස්ථානයක් ගන්න මේ දැවනවන වනජ ද්‍රව්‍ය වලින් ලබා ගන්න ප්‍රතිලාභ දුවේ පුතේ මීට වඩා ක්‍රමානුකූල ආකාරයකට හැසිරවීමට පියවර ගන්න ඕන. දැවනවන වනජ ද්‍රව්‍ය පරිභෝජනයේදී ඒවා තිරසාර අන්දමට භාවිතා කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. බලන්න දරුවනේ. එහෙම වුණොත් තමයි මේ සම්පත අපිට අනාගත පරපුරටත් අපි ලබා ගන්නවා වගේම මේ දැවනවන වනජ නිෂ්පාදන වල ඵල ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසන්න පුළුවන් වෙන්නේ. මුළු ලෝකයේම අවධානයක් යොමු වෙලා තියෙනවා ආදරණීය දරුවනේ මේ තිරසාර සංවර්ධනය, තිරසාර කළමනාකරණය නැත්නම් සස්ටනබල් ඩෙවලොප්මන්ට්. මේ තිරසාර කළමනාකරණය කියන එකට ලෝකෙම මුළු අපි දන්නවා විශේෂයෙන්ම පහුගිය කාලේදී නොවැදි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ තේමාව වුණේ දුවේ පුතේ මේ තිරසාර සංවර්ධනය නැත්නම් මේ සම්පත් තුළ තිරසාර භාවිතය, තිරසාර කළමනාකරණය තුළින් අපිට දුවේ පුතේ අනාගත ලෝකයේ හමුවේ අපිට පැන නැගෙන අභියෝග විශේෂයෙන්ම අපි දන්නවා ජල අර්බුදය, ආහාර අර්බුදය, ඒ වගේම මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් උදා කර ගැනීම කියන මිනිසා හමුවේ තියෙන ප්‍රධාන අභියෝග ජය ගැනීමේදී දරුවනේ අපි මේ භාවිතා කරන සම්පත් තිරසාරව කළමනාකරණය කර ගැනීම මගින් අපිට අනාගත හමුවේ අනාගත ලෝකයේ හමුවේ පවතින මේ අභියෝග වලට විසඳුම් හොයාගන්න පුළුවන්. මොකද අපි මේ සම්පත් භාවිතා කරලා අපේ අවශ්‍යතා ඉටු කර ගන්නවා වගේම දරුවනේ මේ නිෂ්පාදන කටයුතු සිදු කරනවා වගේම අනාගත පරපුරටත් ඉදිරි පරම්පරාවටත් අපි ලබා ගන්නවා වගේම ඒ ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න ඕනේ. සරලවම කියනවා නම් දරුවනේ අපි අපේ පරිභෝජනයේ සඳහා ගසක් කපා ගත්තා නම් අපි අනිවාර්යයෙන්ම ඊට තව ගහක් හිටවන්න ඕනේ. බලන්නකෝ. එහෙනම් අපි ලබාගත් ප්‍රතිඵලම තමයි අවුරුදු 20කින් 15කින් මොකද කරන්නේ? මේ ප්‍රතිඵල ලබා ගන්න අපෙන් පසු පරම්පරාවටත් අවස්ථාව තියෙනවා. එහෙනම් තිරසාර කළමනාකරණයේදී තිරසාර සංවර්ධනයේදී දුවේ පුතේ පරිසර හිතකාමී ලෙස අපි මේ අපිට එපා කියනව නෙවෙයි. අපි මේ සම්පත් පරිභෝජනය කරනවා වගේම අනාගත පරපුරටත් අපි ඵල ප්‍රයෝජන ලබා ගත්තා සේම ඒවා ඒ පරිභෝජනය කරන්න, ඒ වාගේ ප්‍රතිඵල ලබා ගන්න, ඒවා මගින් නිෂ්පාදන සිදු කරන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සලසනවා කියන්නේ දුවේ පුතේ අපි මේ පරිභෝජනයේදී මේ දේවල් අපි ඇත්තටම පරිභෝජනය කිරීමේදී පරිසර හිතකාමී වෙන්න ඕනේ. එකක් පරිසර හිතකාමී ලෙස මේ දේවල් පරිභෝජනය කරන්න. ඒ වගේම අපි නැවත ඒ නිෂ්පාදන ලබා ගන්න පුළුවන් වෙන්නේ අපි මේ නිෂ්පාදන ඉතිරි කරමින් ඉතිරි කරන්න නම් නිෂ්පාදන නැවත හදා ගන්න අපි නැවත ඒවා වගා කරන්න අවශ්‍ය වෙනවා. නැත්තම් අපි ඒවා හානි නොවන ආකාරයට ඒ වගේ මුල් ශාකවලට මව් ශාකවලට හානි නොවන ආකාරයට ඒ නිෂ්පාදන ලබා ගැනීම අස්වනු නිලා ගැනීමේ කටයුතු සිදු කරන්න ඕනේ. නැත්තම් ඒ නිෂ්පාදනයේ නැවත නිෂ්පාදනය සිදු කරන්න පුළුවන් ආකාරය නැවත නිෂ්පාදනය සිදුවන ආකාරයට දැන් අපි සම්පූර්ණයෙන්ම වනාන්තරයම විනාශ කරලා ගස් ටික ඔක්කොම කපලා වැල් ටික ඇදගෙන ආවොත් නැවත වැලක්වත් හැදෙන්න තැනක් නැහැනේ. ඒකයි තිරසාර භාවිතයේදී නැවත ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ආකාරයට. දැන් අපි දන්නවා ජලය කියන්නේ අනවරත සම්පතක්, යලි ඇතිවන සම්පතක්. ඇතිවන සම්පතක් වුණත් අපි ඒ ජලය ඇතිවන වේගයට වඩා වැඩියෙන් ප්‍රයෝජනයට ගත්තොත් යලි ඇතිවන සම්පතක් වුණත් අපි දන්නවා යලි කිසි දිනක ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. ජලය යලි ඇතිවන සම්පතක්, අනවරත සම්පතක්, නොනවති ඇතිවන සම්පතක්. නමුත් අපි ඇතිවන වේගයට වඩා අඩුවෙන් තමයි ප්‍රයෝජනට ගන්න ඕනේ. එක්ක ඇතිවන වේගයට සමානව ප්‍රයෝජනට ගන්න ඕනේ. ඇතිවන වේගයට වඩා අඩුවෙන් දැන් අපි ජලයේ දවසකට ලීටර 100ක් පුනරාරෝපණය වෙනවා නම් ජලයේ භූගත වෙනවා නම් අපි ඕන ලීටර 50ක් ප්‍රයෝජනට ගන්නවා. එහෙම නැත්නම් ලීටර 100ක් හැදෙනවා නම් ලීටර 100ක් ගන්නවා. මොකද 100ක් දවසට හැදෙනවනේ. ඇතිවන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ ඇතිවන ප්‍රමාණයට සමානව පරිභෝජනය කරන්න ඕනේ. ඉතින් සමහර නිෂ්පාදනත් එහෙමයි, වනජ නිෂ්පාදනත් එහෙමයි. ඒ වගේ අපි දැන් ගත්තොත් අස්වනු නෙලීමේදී අපි දන්නවා බොහෝ අපිට අවශ්‍ය පරිණත ඒවා පමණක් නෙලා ගැනීම සිදු කරනවා. ඊළඟට තියෙන අපි මේ වගේ තියෙන සම්පූර්ණ ගහම හූරලා ගන්න නැහැ මල් කඩා ගන්නවා කියලා නේද? අපිට අවශ්‍ය ගෙඩි නම් අපි දැන් ඒ ගන්නකොට ගෙඩි පමණයි. අපිට පරිණත ගෙඩි පමණයි. අනිත් පරිණත නොවු මැචුරිටි නොවු ගෙඩි පුෂ්ප තියෙන්න පුළුවන්. ඒවට හානි නොකර මේ තිරසාරව කටයුතු කරනවා කියන්නේ ඒකයි දුවේ පුතේ. ඉදිරියටත් මේ කටයුතු සිදු කරගෙන යාමට මේ ඉඩ ප්‍රස්තාව සලසමින්නේ නිෂ්පාදන වලින් ඵල ප්‍රයෝජන ලබා ගන්න ඕනේ. මම හිතන්නේ දුවල පුතාලට මනාව ඒක අවබෝධයක් ලැබෙන්නේ නැති, තේරෙන්නේ නැති. දවනෝන වනජ ද්‍රව්‍ය පරිභෝජනයේදී ඒවා තිරසාර අන්දමට භාවිතා කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම වැදගත් වෙනවා.
ඒ අනුව ජනතාව ඒ අනුව කටයුතු කිරීම නීති නීතියක් නැති තැනක දුවේ පුතේ ඇත්තට බලන්නකෝ මිනිස්සු Tamanට හිතු දේවල් කරනවා අස්වනු නෙලා ගැනීමේදී වනාන්තරයට ඇතුළු වෙනකොට නෑ මේ වනජ සම්පත් අනිත් දේවල් අපි දන්නවා මේකේ විශාල සම්පත් තියෙනවා ශාක සතුන් ක්ෂුද්‍ර ජීවීන් ඒ කාන්ටවත් හානියක් නොවන විදිහට බාධාවක් නොවන ආකාරයට මේ දේවල් අස්වනු ලබා ගන්න පුළුවන් දරුවනේ හරියට අපි දැන් කතාවක් තියෙන්නේ බඹරා මල නොතලා රොන් ගන්නවා කියලා අපි දන්නවනේ ඉතින් අන්න ඒ වගේ අපි කියන්නේ නිකන් කතාවට අපි කියන්නේ බඹරෙක් මල නොතලා රොන් ගන්නවා සේ දරුවනේ අපිට මේ කටයුතු වනාන්තරයට හානි සිදු කරන්නේ නැතුව ඒ මෞෂාක වලට හානි සිදු කරන්නේ නැතුව නැවත මේ ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් විදිහට අපිට මේ නිෂ්පාදන සේරම මුළු වනාන්තරයේම තියෙන හානි කරගෙන යන්නේ නැතුව මේවා තිරසාර අන්දමට කළමනාකරණය කරොත් භාවිතා කරොත් අනාගත පරපුරටත් මේ නිෂ්පාදන වල ඵල ප්‍රයෝජන ස්ථිරවම ලබා ගන්න හැකියාව තියෙනවා දරුවනේ. ඒකයි තිරසාර සංවර්ධනය නැත්නම් තිරසාරව භාවිතා කරනවා කියලා කියන්නේ දරුවනේ. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම වැදගත් වෙනවා. නැත්නම් ඒ කටයුතු කරන්න අපහසුයි. මොනවද ලබා ගන්න ඕනේ දේවල් මොනවද ලබාගත නොගත යුතු බොහෝ මේ නිෂ්පාදන තියෙන වඳවීමේ තරජනයකට ලක් වෙච්ච ඖෂධ වර්ග ආහාර මේ වරද නිෂ්පාදන වගේම ඖෂධ මේ නිෂ්පාදන තියෙන දුවේ පුතේ වඳවීමේ තරජනයට ලක් වෙච්ච රතු දත්ත පොත රෙඩ් ඩේටා බුක් එකට ඇතුළත් කරලා තියෙන දේවල් තියෙනවා විශේෂයෙන්. ඉතින් ඒවා අපි දන්නවා සමහර දේවල් සමහර ශාක සත්ව නිෂ්පාදන ශාක හා සත්ව ද්‍රව්‍ය තියෙනවා. ඒවා ඊ වනාන්තරවලම අපි දන්නවා මුල් ස්ථානවලම සංරක්ෂණය කරනු ලබනවා. අපි දන්නවා ඇත්තටම මේ ජෛව විවිධත්ව සංරක්ෂණය ගත්තාම මුල් ස්ථානවල සිදු කරන සංරක්ෂණය සහ මුල් ස්ථාන වලින් බැහැරව සිදු කරන සංරක්ෂණය කියලා ආකාර දෙකකට මේ සංරක්ෂණ කටයුතු සිදු වෙනවා. අපි කියනවා තරජනයකට ලක් වෙච්ච සතුන් ශාක බොහෝම අපි කියනවා වැඩි තරජනයකට ලක් වෙච්ච ශාක හා සතුන් අපි දන්නවා බොහෝ විට ඔවුන්ගේ මුල් වාසස්ථානවල වනාන්තර තුලම සංරක්ෂණය කිරීමට ඉඩ හරිනවා. අපි කියනවා ඒවට ඉන් සිටු කන්සර්වේෂන් කියලා. එක්සිටිව් කන්සර්වේෂන් කියනවා ඒ වගේ පරිබාහිරයට අරගෙන ඔවුන් දැඩි තර්ජනයට ලක් වෙලා ඉන්නවා නම් ඔවුන්ගේ මුල් වාස භූමිය වලින් ඉවතට අරගෙන ඔවුන් සංරක්ෂණය කරනවා. විශේෂයෙන්ම කැස්බෑ සුරකුම් මධ්‍යස්ථාන වගේ දේවල් අපිට පෙන්ලා දෙන්න පුළුවන්. තර්ජනයට ලක් වෙච්ච කැස්බෑ වගේ සතුන් ඔවුන් අපි දන්නවා කැස්බෑ සුරකුම් මධ්‍යස්ථානවලදී ඔවුන් මේ කටයුතු සිදු කළා. ඒ පැටවුන් අපි දන්නවා විශේෂයෙන්ම නේද අපි දන්නවා තර්ජනයට ලක් වෙලා තියෙන බිත්තර ඒ කැස්බෑවන් මරනවා කැස්බෑවන් බිත්තර එකතු කරගන්නවා මේ ජනතාවේ ආශ්‍රිත වෙරළා ආශ්‍රිත ඉන්න පුද්ගලයෝ අපේ ලංකාවේ අපි දන්නවා කැස්බෑ විශේෂ 6ක් විතර ප්‍රමාණයක් මේ අපේ මුහුදු තීරයේ බිත්තර දාන්න එනවා. ඉතින් මේ විශේෂයෙන්ම කැස්බෑ සුරකුම් මධ්‍යස්ථාන අභිජනන මධ්‍යස්ථාන වල තියෙන ඒ වගේ මේ කැස්බෑ සුරකුම් මධ්‍යස්ථාන වලදී මේ පැටව් අපි දන්නවා කැස්බෑ පැටවුන් හදලා ඒ පැටවුන් මුහුදට නිදහස් කිරීමේ කටයුතු සිදු කරනවා. මුල් ස්ථාන වලින් බැහැරව මේ සංරක්ෂණ කටයුතු සිදු කරනවා. ඉතින් ඒක නිසා මේ සම්පත් ආරක්ෂා වන අන්දමට තිරසාරව භාවිතා කරන්න පුළුවන් විදිහ අන්දමට වනජ නිෂ්පාදන දවනවන ඒ සඳහා නීති රීති සම්පාදනය කිරීම වැදගත් අවස්ථාවක් විදිහට දුවේ පුතේ අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යන්න දුවේ පුතේ. ඒ වගේම තවද මෙම දවනවන වනජ ද්‍රව්‍ය ලබා දෙන ශාක අන්න බලන්න ගෙවතු වලට හා අනෙකුත් කෘෂි වනාන්තර පද්ධති වලට ඇතුළු කිරීමෙන් තිරසාරව භාවිතා කරන්න පුළුවන්. අන්න බලන්නකො දුවේ පුතේ. මේ අපි වනාන්තර වලින් ලබා ගන්නා දවනවන වනජ නිෂ්පාදන ඒ වගේම මේ ආර්ථිකමය වටිනාකමක් තියෙන ආහාර මේ වනජ නිෂ්පාදන ඒ වගේම දුවේ පුතේ ඖෂධ මේ වනජ නිෂ්පාදන වෙනත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා අපි ලබා ගන්නා වනජ නිෂ්පාදන මේ දේවල් අපිට ඇත්තටම මේ අපි දන්නවා මේවා ජීවි සම්භවයක් සහිත වනාන්තර වලින් ලබා ගන්නා ද්‍රව්‍ය. ඉතින් මේ දේවල් අපිට පුළුවන් ගෙවතු වගා විදියට ගෙවතු වලට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේ වන නොවන වෙනත් විශේෂයෙන්ම ඉඩම් වල මේවා වගා කරන්න ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද අපි ගෙවතු වලට වගේම අනෙකුත් කෘෂි වනාන්තර පද්ධති තියෙනවා දරුවනේ. වගා කටයුතු කරන්න යොදා ගන්න කෘෂි වනාන්තර පද්ධති වලට ඇතුළු කිරීමෙන් තිරසරව භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපිට වගේම අනාගත පරපුරටත් ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. මේවා ලබා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවනේ. වනාන්තරවලේවත් නිෂ්පාදනය සිද්ධ වෙනවා. අපි වනාන්තර වලින් බැහැරව මේවා වගා කිරීම සිදු කරන්න පුළුවන්. ගෙවතු වගා විදියට මේවා මේ භෝග වර්ග හදන්න පුළුවන් අපිට. මේ ආහාර මේ නිෂ්පාදන වගා කරන්න පුළුවන්. ඒ වගේම නේ දරුවනේ මේ කෘෂි වන වගා විදියට අපිට මේ විශේෂයෙන්ම වගා කරන්න පුළුවන් මොනවද වෙනම එනසල් වගේ දේවල් වගා කරන්න පුළුවන් ගොරක වගේ දේවල් වගා කරන්න පුළුවන් අනිකුත් මේ ඖෂධීය වැදගත්කමක් තියෙන දේවල් වගා කරන්න පුළුවන් පුතේ එමගින් එලෙස මේවා වන ගෙවතු වගා විදියට සහ වෙනත් කෘෂි වනාන්තර විදියට වගා කිරීම තුළින් මේ නිෂ්පාදනවල තිරසාර භාවිතය තිරසාර සංවර්ධනය අපිට තහවුරු කරගන්න අවස්ථාව ලැබෙනවා අද නේ දරුවනේ.
හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. දැවනෝන වනජ නිෂ්පාදන ආශ්‍රිත ගැටලු ටිකක් බලමු දුවේ පුතේ අපි. අපි කලින් කොටසෙදුත් යම් ප්‍රමාණයක් කතා කරා දරුවනේ. අපි බලමු ඉදිරියටත් මේ දැවනෝන වනජ ද්‍රව්‍ය ආශ්‍රිතව තියෙන ප්‍රධාන ගැටලු ටිකක් කතා කරනවා දුවේ පුතේ අපි අද. මේ කොටසෙනුත් බලනවා අපි. වැදගත් නිසා, ඉතාමත් වැදගත් නිසා තවත් වැඩිපුර කරුණු කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වන ආදරණීය දරුවනේ අපි මේ දැවනෝන වනජ ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රධාන ගැටලු. මේ දැවනෝන වනජ ද්‍රව්‍ය ස්ථිරසාර ලෙස ප්‍රයෝජනයට නොගැනීම ප්‍රධාන ගැටලුව. මේ කාලෙකට ඒ අදාළ කාලෙට ගල් සියඹල ටිකක් කඩාගෙන ඇවිල්ලා විකුණනවා. පළු ටිකක් කඩාගෙන ඇවිල්ලා විකුණනවා. වීර ටිකක් කඩාගෙන ඇවිල්ලා විකුණනවා. ඒ වගේම ඔන්න කාලෙකට මීපැණි ටිකක් අරන් ඇවිල්ලා තියාගෙන පාරේ තියාගෙන විකුණනවා අරන් ඉනවා. ගොරක ටිකක් අරන් ඇවිල්ලා කාලෙකට විකුණනවා. අර නිකන් දවසේ ආදායමක් හොයා ගන්නවා වගේ වැඩක්. අපි අර එදා වේල හොයා ගන්නවා කියලා කියන්නේ දරුවනේ. ඈ ඉතින් ඔන්න හිතුනහම කුරුඳු පොතු ටිකක් මේ සමාවෙන්න දරුවනේ මේ කදුරු ශාකයකින් කදුරු පොතු ටිකක් ගහගෙන ඇවිල්ලා ඖෂධ නේවා විවිධ නිෂ්පාදන සඳහා ගන්න කදුරු පොතු ටිකක් ගහගෙන ඇවිල්ලා ඔන්න දෙනවා විකුණනවා. අලෙවි කරනවා වනාන්තරයකින්. ඒ වගේම මොනවා හරි ශාකයක මල් ටිකක්, කොළ ටිකක්, පොතු ටිකක්, පත්‍ර ටිකක් එකතු කරන් ඇවිල්ලා ඔන්න අලෙවි කරනවා. ඉතින් මේවා ස්ථිරසාර ලෙස මේ සඳහා මේ දීර්ඝ කාලීනව කාලයක් තිස්සේ මේවා කරනවා කියලා අරමුණක් මිනිස්සු තුල නෑ. එදා අවශ්‍ය කරන මුදලක් හොයාගන්න පොඩි මුදලක් අවශ්‍ය වුණාම මේ දේවල් කරනවා. නමුත් මේක අන්න ඒ සංකල්පයෙන් බැහැර වෙන්න ඕනේ දරුවනේ. ඒකයි මෙතන විශේෂයෙන්ම මේ ගැටලුවක් වෙලා තියෙන්නේ. මේ බලන්න දැවනෝන වනජ ද්‍රව්‍ය ස්ථිරසාර ලෙස ප්‍රයෝජනයට නොගැනීම සිදු වෙනවා. ඉතින් මේවා අපිට ස්ථිරසාර ලෙස ප්‍රයෝජනයට ලබා ගන්න නම් දුවේ පුතේ අනිවාර්යෙන් මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සැලසුම් කරගන්න අවශ්‍ය වෙනවා අපිට. දීර්ඝ කාලීනව ලබා ගන්න ආදායමක් විදිහට ව්‍යාපාරයක් විදිහට මේ කටයුත්ත කරගෙන යන්න. අපනයන වෙළඳපොළ සඳහා මේ නිෂ්පාදන ඉදිරිපත් කරන්න. දේශීය වෙළඳපොළ තුළ මේවා ජනප්‍රිය කරන්න. ජනතාව අතර මේ දේවල් ජනප්‍රිය කරන්න. මේ ආහාර වර්ග, මේ ඖෂධ වර්ග, ඖෂධීය පාන වර්ග මේවා ප්‍රචලිත කරවීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ දුවේ පුතේ. ඉතින් ඒක එහෙම දෙයක් නොමැතිකම එවන්නක් නොමැති වීම පුතේ මේ ශාස්ත්‍රීය ආශ්‍රිත ප්‍රධාන ගැටලුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැවනෝන වනජ ද්‍රව්‍ය සඳහා ස්ථිරසාර ලෙස මේවා ප්‍රයෝජනයට ජනතාව නොගැනීම අපිට හඳුන්වන්න පුළුවන්. දැවනෝන වනජ ද්‍රව්‍ය ස්ථිරසාර ලෙස ප්‍රයෝජනයට නොගැනීම ගැටලුව. ඒ වගේම දැවනෝන වනජ ද්‍රව්‍ය ලබා ගැනීමට පදනම් වන වනාන්තර ක්ෂය වී යාම නිසා ස්ථිරසාර ලෙස මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම. අපි දන්නවා අපි විශේෂයෙන්ම පාඩම ආරම්භයේදී කිව්ව දුවේ පුතේ 1992 දී බලන ගණනය කිරීම වලට අනුව අපි කිව්වා දැනට වනාන්තර වලින් ඉතුරුලා තියෙන ප්‍රමාණය මේ වනවැස්ම 120ක් පමණ කියලා. දැන් මේ 2022 අවුරුද්ද යන්නේ දුවේ පුතේ. එතකොට අපේ හිතා ගන්න පුළුවන් දැනට ඊටාම සුළු ප්‍රමාණයක් තමයි මේ වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ. සීග්‍රයෙන් මේ වන විනාශය සිද්ධ වෙනවා දරුවනේ. විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිවන ජනගහනය ඒක තුළ මේ දන්නවා නාගරීකරණය වීම මිනිසුන්ගේ මානව අවශ්‍යතා ඉටු කරගෙන යෑමේදී සුඛෝපභෝගී ජීවිත ගත කිරීම සඳහා මිනිසුන්ගේ මානව අවශ්‍යතා ඉටු කරගෙන යාමේදී දුවේ පුතේ මේ වනාන්තරවල විශාල තර්ජනයක් වනජ ජීවීන් හට අධික තර්ජනයකට ලක් වෙලා ඉන්නේ. විශාල සත්ව හා ශාක සංහතියක් වඩවීමේ තර්ජනයකට මුහුණ දෙමින් තියෙනවා. රතුදත්ත පොතට ඇතුළු වෙලා තියෙනවා දුවේ පුතේ. ඒ නිසා තමයි මේවා රැක ගැනීම උදෙසා මේවා සංරක්ෂණය කිරීමට කටයුතු යොදාගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්ම සැලසුම් කරලා තියෙන්නේ. ඒකයි මේ දේවල් තිරසාර ලෙස භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. වන වගා වැඩසටහන්, ගෙවතු වගා වැඩසටහන් ඇතට මේ නිෂ්පාදන වගා කළා මේ දේවල් පවත්වාගෙන යාමින් අපේ දේශීය ආර්ථිකය නගා සිටීම වගේම දේශීයව සිදු කරන කර්මාන්ත සඳහා වැඩි අවධානයක් යොමු කිරීම මුළු රටේම අවධානයට යොමු යුතු කරුණක් විදිහට දුවේ පුතේ අපිට පැහැදිලිවම හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ සුවිශේෂිත අවස්ථාව ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඔබයි අනාගත පරම්පරාව, ඔබයි අනාගත ලෝකේ බාර ගන්න අපේ දරුවෝ ඔබට මේ කර්මාන්ත දියුණු කරන්න මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විශේෂ ධාරාව හරහා පරිසරයට අනුගත වෙමින් පරිසර හිතකාමී ලෙස නව නිෂ්පාදන කළා අපේ රට ඉස්සරහට රැගෙන යන්න අවස්ථාව තියෙනවා දරුවන්ට. එහෙනම් මතක තියාගන්න මේ දවනෝන වනජ ද්‍රව්‍ය ආශ්‍රිත තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ආදරණීය දුවේ පුතේ දවනෝන වනජ ද්‍රව්‍ය ලබා ගැනීමට මේ පදනම් වන වනාන්තර පුතේ මොකද වෙන්නේ? ක්ෂය වී යාම නිසා ශීඝ්‍රයෙන් වනාන්තර වන හානි වෙනවා.
විනාශ වෙගෙන යනවා. ඉතින් අපිට සමහරලාට මේ දේවල් දැක ගන්නවත් නැති වෙන්න පුළුවන්. පතපොත වලින් විතරයි අහලා තියෙන්නේ. ඇත්තටම අදටත් එහෙම වදවීමකට ලක් වෙලා තියෙන මේ ඖෂධීය ශාක ආහාරමය ශාක ද්‍රව්‍ය දැවනෝන වනජ නිෂ්පාදන ඕන තරම් අපිට හඳුන ගන්න පුළුවන්. පතපොතින් පමණයි මේ දේවල් අහලා තියෙන්නේ බොහෝ අය. එහෙනම් ආදරණීය දරුවනි මේ දැවනෝන වනජ ද්‍රව්‍ය ලබා ගැනීමට පදනම් වන බේස් වන හේතු වන මේ වනාන්තර මොකද දුවේ පුතේ ඡය වී යාම නිසා අපිට මේ නිෂ්පාදන ස්ථීරසාර ලෙස මේ ද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒකත් ගැටලුවක් දුවේ පුතේ. ඒ වගේම දරුවනේ සමහර ශාක විශේෂ තිරසාර පදනමකින් තොරව විශාල වශයෙන් ලබා ගැනීම නිසා ඒවා වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙනවා. ඒක තද රතු පාටකින් දක්වනවා නම් වඩාත් හොඳයි. ඒ පිළිබඳ ඔබේ අවධානය විශේෂයෙන් යොමු කරගන්න අවශ්‍ය වෙනවා දරුවනි. මේ බලන්න. එහෙනම් මේ වනාන්තර වලින් ලබා ගන්නා ඇතැම් ශාක විශේෂ තිරසාර පදනමකින් තොරව විශාල වශයෙන් ලබා ගැනීම නිසා ඒවා වඳ වීම යාමේ තර්ජනයකට ලක් වෙනවා. පුතේ අපි දන්නවා යම් කිසි දෙයක් නිෂ්පාදනය වන වේගයක් තියෙනවා. අපි දන්නවා ජලයේ පුනරාරෝපණය වන වේගයක් තියෙනවා. භූගත වන ප්‍රමාණයක් තියෙනවා. අපි මේ දේවල් නිෂ්පාදනය වන වේගයට වඩා වැඩිපුර පරිභෝජනය කරන්න ගත්තොත් වේ පුතේ අධික ලෙස පරිභෝජනය කරන්න ගත්තොත් අපි දන්නවා මොනවද වෙන්නේ මේවා වද වී යාමේ තර්ජනයකට ලක් වෙනවා. යලි කිසි දිනක පෘථුවිය මත මේ ජෛව ගෝලයේ මත වනාන්තර මත ඇති වෙන්නේ නැති තත්වයකට පත් වෙලා ඒවා වඳ වෙලා යනවා පුතේ. ඇතැම් ජීවි විශේෂ ශාක විශේෂ මේ වෙනකොට පෘථුවියෙන් තුරන් විලා ගිහිලා නෂ්ට වෙලා තියෙනවා වගේ ඒවා අපි දන්නවා ඉපද වෙන උත්පාදනය වන ඒවා වැඩෙන නැත්නම් වර්ධනය වන නිෂ්පාදන වේගයට වඩා වැඩි වේගයකින් අපි දේවල් පරිභෝජනය කරන්න ගියොත් අපි කියනවා තිරසාර නොවන අන්දමින් පරිභෝජනය කරන්න ගියොත් මේ අපි ඇති වෙන සම්පත් උනත් යලි ඇති නොවන සම්පත් බවට පත් වෙනවා. වඳ වී යාමේ තර්ජනයකට විශාල දැවනෝන වනජ නිෂ්පාදන සංඛ්‍යාවක් අද පාත්‍ර වෙලා තියෙන අන්නේ හේතුවයි දරුවනි. අධික පරිභෝජනයේ සිදු කිරීම මේ දේවල්. එහෙනම් ඒකත් සුවිශේෂිත කරුණක් විදිහට තද පාටින් දක්වලා තියෙනවා. සමහර ශාක විශේෂ තිරසාර පදනමකින් තොරව දුවේ පුතේ විශාල වශයෙන් ලබා ගැනීම නිසා ඒවා වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා බලන්නකො. සමහර ශාක විශේෂ තිරසාර පදනමකින් තොරව අධික ලෙස මේවා භාවිතයට ගැනීම හේතුවෙන් වඳ වීමේ තර්ජනයකට යොමු වෙලා තියෙනවා ලක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ආදරණීය දරුවනි අපිට මේ දැවනෝන වනජ නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තේ මේ ආශ්‍රිතව තියෙන ප්‍රධාන ගැටලු සහගත තත්ත්වයන් විදියට විශේෂයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්. මොනවද මේ තිරසාර පදනමකින් තොරව විශාල වශයෙන් දුවේ පුතේ ලබා ගැනීම නිසා අද වඳ වීම යාමේ තර්ජනයකට ලක් වෙලා තියෙන දැවනෝන වනජ නිෂ්පාදන විදියට අපි හඳුන්වන්නේ මේ බලන්න ඖෂධීය වටිනාකමක් තියෙන වෙනිවැල් ඉරුරාජ වනරාජ වගේ දේවල් ඇත්තටම අද වෙනකොට වඳ වීමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා දරුවනේ. වෙනිවැල් කියන්නේ දේශීය ආයුර්වේදීය වගේම බලන්න දුවේ පුතේ මේ වෛද්‍ය දේශීය වෛද්‍ය විද්‍යාව තුළ අපි යොදා ගන්නා ඒ වගේම ඔබ දන්නවා මේ රූපවලාවන්‍ය නිෂ්පාදන සකස් කර ගැනීම සඳහා බහුල වශයෙන් යොදා ගන්නවා මේ වෙනිවැල් කියන ඖෂධීය ද්‍රව්‍ය දුවේ පුතේ. එහෙනම් මෙන්න මේගොල්ලෝ අද වෙනකොට තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. වෙනිවැල් ඉරුරාජ වනරාජ මේ සමහර ශාක විශේෂ මේ මෙලෙස තිරසාර පදනමකින් තොරව විශාල වශයෙන් පරිභෝජනයේ සඳහා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම නිසා දරුවනේ ඒවා වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙනවා. මිනිස්සු මේවා ගිහිල්ලා හොයාගෙන කපාගෙන යනවා. ඕන තරම් තියෙනවා කියලා සම්පූර්ණ වනාන්තරවල තියෙන මේවා කපලා අරගෙන විනාශ කරලා දැම්මට පස්සේ කිසිම තිරසාර පදනමක් නැහැ දරුවනේ. මුල මැද අග කියලා කිසිම දෙයක් නැහැ. සියලුම දේවල්ම අපි අර කිව්වේ මුළු මෞසාකේම ඒව හැදිච්ච තැන් වර්ධනය වන තැන් වල ඉඳන් ගලවලා අරගෙන පරිභෝජනයට කපාගෙන එකපාර අරන් ගියපුවාම කොහොමද දුවේ පුතේ මේවා නැවත වර්ධනය වෙන්නේ? තිරසාරව කොහොමද අනාගත පරපුරටත් මේ වාගේ ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසෙන්නේ නැහැනේ ආදරණීය දරුවනි. එහෙනම් මතක තියාගන්න මේ ආකාරයට පරිභෝජනය කරොත් මේකයි සියලුම මේ නිෂ්පාදන වලට මේ தත්ත්වය උදා වෙන්න පුළුවන්. එහෙනම් හොඳින් මතක තියාගන්න ඕනේ මේ වනජ නිෂ්පාදන, දැවනෝන වනජ නිෂ්පාදන, ආහාර මේ වනජ නිෂ්පාදන, ඖෂධ මේ වනජ නිෂ්පාදන වගේම අපි දන්නවා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නු ලබන වනජ නිෂ්පාදන තිරසාර අන්දමින් පරිභෝජනය තුළින් අනාගත පරපුරටත් මේ වාගේ ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව උදා වෙනවා දරුවෝ. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු.
හොඳයි දුවේ පුතේ අපි බලමු දැවනෝන වනජ ද්‍රව්‍යයේ තිරසාර භාවිතය සඳහා අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මෙතෙක් අපි කිව්වේ මේ දැවනෝන වනජ නිෂ්පාදන ආශ්‍රිත ගැටලු විදිහට මේවා තිරසාර අයුරින් භාවිතා නොකිරීම නිසා විශේෂයෙන්ම වඳවීමේ තරජනයකට මුහුණ දීලා තියෙන ඖෂධ වර්ග ගැන අපි කතා කරා දුවේ පුතේ. විශේෂයෙන්ම වෙනිවැල් ගැන කතා කරා. ප්‍රධාන වශයෙන් ඊට අමතරව තවත් ආකාර දෙකක් කතා කරා ඉරු රාජ වන රාජ වැනි මේ ඖෂධීය වටිනාකමක් තියෙන ද්‍රව්‍ය. එහෙනම් අපි දැන් කතා කරන්නේ දරුවනේ මේ දැවනෝන වනජ ද්‍රව්‍ය තිරසාර භාවිතයේ සඳහා කළ හැකි දේවල්. අපිට වගේම අනාගත පරපුරටත් මේ දැවනෝන වනජ නිෂ්පාදනවල වනජ සම්පත්වල ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසමින් ඉතිරි කරමින් කොහොමද මේ කටයුත්ත සිදු කරන්නේ? නිෂ්පාදනය වීමට වර්ධනය වීමට ඉඩ සලසමින් කාලයක් ලබා දෙමින් පරිභෝජනය කිරීම තිරසාර කළමනාකරණය නැත්නම් තිරසාර සංවර්ධනය සිදු කරන ආකාරය. කොහොමද තිරසාර සංවර්ධනය සිදු කරමින් තිරසාර කළමනාකරණය සිදු කරමින් මේ කටයුතු සිදු කරන්න කියන එක පිළිබඳවයි දුවේ පුතේ අපි සලකා බලන්න යන්නේ. එහෙනම් දරුවනේ දැවනෝන වනජ සන්ද්‍රව්‍ය තිරසාර භාවිතය සඳහා කරන්න පුළුවන් දේවල්. මුලින්ම මේ සම්පත් මූලාශ්‍ර සංරක්ෂණය කරන්න ඕනේ. මේවායේ මූලාශ්‍ර සංරක්ෂණය කරන්න ඕනේ දුවේ පුතේ. මූලාශ්‍ර සංරක්ෂණය කරන්න ඕනේ. මේ අපි ලබා ගන්නා සම්පත් වල මූලා අපි විශේෂයෙන්ම මූලාශ්‍ර සංරක්ෂණය කරන්න ඕනේ. අපි අර උදාහරණයක් විදිහට කිව්වේ මේ මෞෂාක වලට හානි නොකර ඒවා ආරක්ෂා කරමින් ඵල ප්‍රයෝජන ලබා ගන්න කියලා. එහෙනම් බලමු දරුවනේ. දැවනෝන වනජ ද්‍රව්‍ය වල තිරසාර පරිභෝජනය සහතික කිරීම සඳහා සම්පත් මූලාශ්‍ර සංරක්ෂණය සිදු කරන්න පුළුවන් ඒවායි. වන සම්පත් වලින් විවිධ ප්‍රයෝජන ලබා ගන්නා පරිදි බහුවිධ කළමනාකරණයක් තුළින් අපිට ඒවා සංරක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් ප්‍රජා සහභාගීත්වය තුළින් වඩා ඵලදායී ලෙස මේ කටයුත්ත සිදු කිරීම ජනතාව සහභාගී කර ගැනීම මගින් ප්‍රජා සහභාගීත්වය මගින් වඩාත් ඵලදායී ලෙස මේ කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ අනුව වනාන්තර කළමනාකරණ සැලසුම් මගින් බහුවිධ ප්‍රයෝජන ලබා ගන්න ආකාරයට දරුවනේ වනාන්තර කළමනාකරණය කිරීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඒවායේ මූලාර අපි ඒ වාගේ මූලාශ්‍ර දරුවනේ සංරක්ෂණය කරන්න ඕනේ. ආරක්ෂා කර ගැනීමෙන් තමයි මේ නිෂ්පාදන කටයුතු සඳහා මේ ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කළ යුතු වන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි. බලන දරුවනේ දැවනෝන වනජ ද්‍රව්‍යයේ තිරසාර පරිභෝජනය සහතික කිරීම සඳහා මේ සම්පත් මූලාශ්‍ර සංරක්ෂණය කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වාගේ මුල් ද්‍රව්‍ය ආරම්භක ද්‍රව්‍ය මූලාශ්‍ර මේ සම්පත් ලබා ගන්නා ඒවායේ මූලාශ්‍ර සංරක්ෂණය කරන්න ආරක්ෂා කර ගැනීම සිදු කළ යුතුයි. නැවත ඒ සම්පත් ඇතිවීම ජනනය වීම සිදු වෙන්නේ ඒ මූලාශ්‍ර හරහා. එහෙනම් ඒ වගේම වන සම්පත් විවිධ ප්‍රයෝජන ලබා ගන්නා පරිදි කළමනාකරණය තුළින් ඒවා සංරක්ෂණය කරන්න පුළුවන් දරුවනේ. ප්‍රජා සහභාගීත්වය තුළින් ජනතාව සහභාගී කර ගැනීම මගින් වඩාත් ඵලදායී ලෙස මේ කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ අනුව වනාන්තර කළමනාකරණ සැලසුම් මගින් බහුවිධ ප්‍රයෝජන ලබා ගන්න ආකාරයට වනාන්තර කළමනාකරණ සැලසුම් මගින් වනාන්තර මගින් බහුවිධ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් දරුවනේ. ඒ බහුවිධ විවිධාකාර වූ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වන පරිදි මේ කටයුතු සැලසුම් කරන්න ඕනේ. වනාන්තර කළමනාකරණය කිරීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුයි. වනාන්තර කළමනාකරණය කිරීම පිළිබඳ දුවේ පුතේ මෙහිදී ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. පරීක්ෂණ හා සංවර්ධන කටයුතු සිදු කරන්න පුළුවන් දුවේ පුතේ මේ සඳහා මොනවද දරුවනේ? දැවනෝන වනජ ද්‍රව්‍ය පිළිබඳ දැනට තිබෙන දැනුම අල්ප බැවින් මෙම සම්පත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය දත්ත ලබා ගැනීමට දරුවනේ පරීක්ෂණ කටයුතු ශේෂ්ත්‍ර අධ්‍යයන සහ සම්පත් ඇගීමක් සිදු කළ යුතුයි. පරීක්ෂණ කටයුතු මේ පිළිබඳව සිදු කරන්න පුළුවන්. ශේෂ්ත්‍ර අධ්‍යයනය කරලා බලන්න පුළුවන් දුවේ පුතේ මේ වගේ තියෙන ප්‍රමාණය. තව කොච්චර කාලයකට මේ වගේ ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්ද? මොනවද මේවා තරජනයකට ලක් වෙලාද තියෙන්නේ? මොනවද මේ තරජන කියලා හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ? ශේෂ්ත්‍ර අධ්‍යයනය තුළින් ගිහිල්ලා මේවා බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම මේ සම්පත් ඇගීමක් කරන්න ඕනේ දරුවනේ.
තව කොච්චර කාලයකට මේ ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්ද? වඳවීමේ තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ. කොහොමද මේවා අපි තිරසාර ලෙස කළමනාකරණය කිරීමට කටයුතු සිදු කරන්නේ? ගෙවතු වගා විදිහට වගා කරනවද? එහෙම නැත්නම් කෘෂි වනාන්තර විදිහට මේවා භෝග වගා කටයුතු සිදු කරනවද මේවා? සම්බන්ධයෙන් ඇගීමට 탁ෂීරුවකට ලක් කරන්න පුළුවන් දරුවනේ. පරීක්ෂණ සිදු කරන්න පුළුවන් මේ පිළිබඳව. පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. එමගින් දැවනවන වනජ ද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණයක් සඳහා අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන්. අන්න බලන්න දුවේ පුතේ කරන්න පුළුවන් දේවල්. එහෙනම් දරුවනේ දැවනවන වනජ ද්‍රව්‍ය පිළිබඳ දැනට තිබෙන දැනුම අල්ප බැවින් මේ සම්පත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය දත්ත ලබා ගැනීමට පර්යේෂණ ශේෂ්ත්‍ර අධ්‍යයන සම්පත් ඇගීම සිදු කරන්න පුළුවන්. මෙමගින් මේ දැවනවන වනජ ද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණයක් සඳහා අදාළ තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තියෙනවා දුවේ පුතේ. ගෘහ ආශ්‍රිතකරණය හා වගා කිරීම අන්න බලන්න. ගෘහ ආශ්‍රිතකරණය. ගෘහ ආශ්‍රිතව මේවා වගා කරන්න පුළුවන්. ගෘහ ආශ්‍රිතකරණය. නිවාස ආශ්‍රිතව මේවා වගා කරන්න පුළුවන්. හා වගා කිරීම. ගෘහ ආශ්‍රිතකරණය හා වගා කිරීම. බලමු. අදාළ ශාක ගෘහ ආශ්‍රිතකරණය කිරීම වනාන්තර තුල අනෙක් ශාකවලට සිදුවන බලපෑම අවම වන පරිදි මේවා වගා කරන්න පුළුවන්. ඒ වගේම ගෙවතු ආශ්‍රිතව අතුරු භෝගයක් විදියට හෝ වැවිලි භෝගයක් විදියට හරි අපිට මේවා ව්‍යාප්ත කරන්න පුළුවන්. වැඩි අස්වැන්නක් දෙන කිතුල් වර්ග ආදී හඳුනා ගන්න පුළුවන් පුතේ බලන්නකෝ. හඳුනාගෙන ඒවා ප්‍රචාරණය කිරීමට විද්‍යාත්මක පදනම් සහිතව පියවර ගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ශාක කපා දැමීම නතර කිරීමට පියවර ගැනීම ආදී මගින් තිරසාරව ඒවා භාවිතා කිරීම සිදු කරන්න පුළුවන් දරුවනි. ඒ වගේම වනාන්තර ආශ්‍රිතව මීපැණි ලබා ගැනීම තිරසාරව සිදු කිරීමට විවිධ පියවර ලබා ගන්න පුළුවන්. මීමැසි පාලනය ගැන ඔබ අහලා ඇති. එහෙනම් අදාළ ශාක ගෘහාශ්‍රිතකරණය කිරීම වනාන්තර තුල අනෙක් ශාකවලට සිදුවන බලපෑම අවමන පරිදිව වගා කරන්න පුළුවන්. ඒ වගේම ගෙවතු ආශ්‍රිතව අතුරු භෝගයක් විදිහට නැත්නම් වැවිලි භෝගයක් විදිහට ව්‍යාප්ත කරන්න පුළුවන්. වැඩි අස්වන්නක් දෙන කිතුල් වර්ග හඳුනගෙන දුවේ පුතේ ඒවා ප්‍රචාරණය කිරීමට විද්‍යාත්මක පදනමක් සහිත පියවර ගන්න පුළුවන් පුතේ. අනවශ්‍ය ලෙස ශාක කපා දැමීම නතර කිරීමට පියවර ගැනීම ආදී මගින් තිරසාරව ඒවා භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම වනාන්තරාශ්‍රිතව මීපැණි ලබා ගැනීම වගේ කටයුතු තිරසාරව සිදු කිරීමට විවිධ පියවර ගන්න පුළුවන්. මීමැසි පාලනය ඔබ කුෂිකර්මාන්තයේදී ඔබ ඉගෙන ගත්තී දන්නවා මීමැසි පාලනයේදී. මීමැසි පෙට්ටි මේ මීමැසි ජනපදර කලවලට මීමැසි පෙට්ටි සකස් කරලා ඒවට නැත්තම් මේවා අපි ඇදලා ගත්තාම මේ දේවල් අපි ලබා ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම වද ටික අරගෙන විනාශ කරලා දැම්මට පස්සේ දරුවනේ නැවත මේ සතුන් ඉවත් වීම සිදු වෙනවා යනවා. මේවා මේ ක්‍රියාවන් සිදු වෙන්නේ නැතුව යනවා. කාලයක් යනවා නැවත. ඒ නිසා මේවා තිරසාරව කරන්න පුළුවන් කටයුතු විශේෂයෙන්ම වනාන්තර ආශ්‍රිතව මේ මීපැණි ලබා ගැනීමට තිරසාරව සිදු කරන්න කටයුතු මේ සදා කරන්න පුළුවන් මීමැසි පාලන කටයුතු යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. මේ බලන්න. මෙහිදී ස්වභාවික රංචු බෙදී යන තාලයට මේ රංචු රඳවා ගැනීමට කලගෙඩි ස්වභාවික පරිසරයට හානි නොවන වනාන්තරයේ තනින් තන තැබීම සිදු කරන්න පුළුවන්. මීමැස්සන් රඳව ගන්න. අස්වනු නෙලා ගැනීමේදී හානිය අවම වන පරිදි ඉදිරි පැවැත්ම තබාගත හැකි පරිදිත් ඒවා සිදු කරන්න ඕනේ. ඉදිරි පැවැත්ම තියාගන්න ඕනේ. එක බෙනයකින් වද ටික කඩලා අරගෙන කෝ විනාශ කරලා ගත්තාම දරුවනේ අපිට මේ ස්වභාවික රංචු නැවත තියාගන්න බැරි වෙනවා. ඒක නිසා මේ ස්වභාවික රංචු බෙදී යන තාලයට මේ රංචු රඳවා ගැනීමට කලගෙඩි වැනි ස්වභාවික පරිසරයට හානි නොවන පරිදි මේ වනාන්තරවල තනින් තන තැබීම කරන්න පුළුවන්. ඒක රාශි කරගන්න. මීමැසි ජනපද හදා ගන්න පුළුවන්. ඒ වගේම අස්වනු නෙලා ගැනීමේදී හානිය අවම වන පරිදි ඉදිරි පැවැත්ම පවත්වා ගැනීම තබාගත හැකි පරිදිත් ඒවා සිදු කරන්න. ඉදිරියේදීත් මේ අස්වැන්න ලබා ගන්න පුළුවන් ආකාරයට ඒ වගේ පැවැත්ම තහවුරු වුණාන්දමින් මේ නිෂ්පාදන ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ දරුවනේ. හොඳයි දරුවනේ.
මේ ව්‍යාප්තිය හා උපකාරක සේවා ඇති කරන්න ඕනේ දුවේ පුතේ. මේ සඳහා අනෙකුත් සපෝටින් සර්විස් තියෙනවා අපි දන්නවා මේ කටයුතු සිදු කරන්න. ඒ වගේම මේක ව්‍යාප්ත කිරීම පැතරවීම කරන්න පුළුවන් පුතේ ජනතාව අතර මේවා ප්‍රචලිත කරන්න. මේවා ව්‍යාප්ත කරන්න පුළුවන්. දැන් කෘෂිකර්මයේදී අපි දන්නවා කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් හරහා ඒ කටයුතු ලංකාව පුරා සිදු කරනවා. ඒ වගේම මේ නිෂ්පාදන දැවනෝන වනජ නිෂ්පාදන අපිට මේවා ව්‍යාප්ත කරන්න පුළුවන් දරුවනේ මේ වනාන්තර ආශ්‍රිත ජනතාව අතර මේවා ප්‍රචලිත කරන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ ඔවුන් සඳහා මේ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් උපකාරක සේවා සැපීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් බලන්න මොනවද කියලා එව්වා. තිරසර ලෙස දැවනෝන වනජ ද්‍රව්‍ය ලබා ගැනීම, සැකසීම සහ නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහාය, පුහුණුවීම් හා ණය පහසුකම් ලබා දීමට පියවර ගත යුතුයි දෙව් පිටේ ජනතාව සඳහා මේ වෙනුවෙන්. මතක තියාගන්න පැහැදිලිවම. එහෙනම් බලන්න. තිරසාර ලෙස දැවනෝන වනජ ද්‍රව්‍ය ලබා ගැනීම, ඒවා සකස් කිරීම සහ නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහාය, පුහුණුවීම් හා ණය පහසුකම් ලබා දීම සඳහා පියවර ගත යුතුයි දරුවෝ. එමගින් අපිට මේක සාර්ථක කරගන්න මේවා ව්‍යාප්ත කරගන්න වගේම ජනතාව අතර ප්‍රචලිත කරන්න, ජනතාව මොටිවේෂන් කරන්න, අභිපේරණය කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ ණය පහසුකම්, පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීම මගින් ජනතාවට මේ තාක්ෂණික සහාය ලබා දීම මගින් ඔවුන් මේ කර්මාන්තය කෙරෙහි නියැලීම කෙරෙහි දීර්ඝකාලීන වශයෙන් මේ කර්මාන්තයේ තිරසාර අන්දමින් සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දීම තුළින් ඔවුන් මොටිවේෂන් වෙනවා. අභිපේරණය වීම තුළින් මේ කර්මාන්තය නගා සිටුවීම සාර්ථකව සිදු කරගන්න පුළුවන් වෙනවා දුවේ පුතේ. ආයතනික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. කෘෂිකර්මය, කර්මාන්ත, දේශීය වෛද්‍ය ආදී ශ්‍රේෂ්ඨ අනෙකුත් ශ්‍රේෂ්ඨ සමග පවත්නා සම්බන්ධීකරණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වෙන සුදුසු ආයතනික වැඩපිළිවෙලක් පිහිටුවීම කරන්න ඕනේ. කෘෂිකර්ම, කර්මාන්ත, දේශීය වෛද්‍ය අපි දන්නවා මේවා සම්බන්ධීකරණය කිරීම තුළින් දුවේ පුතේ දන්නවා අපිට මේ දැවනෝන වනජ නිෂ්පාදන යටතේ ඖෂධ නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් අපි කතා කරා. ඖෂධයක් නොවන ශාකයක් නැති තරම් ආයුර්වේදයට අනු පතපොතට අනු. එනම් මේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ අපි දන්නවා මේ තියෙන දේශීය වෛද්‍ය අමාත්‍යාංශ තියෙනවා. ඒවා හරහා අපි දන්නවා මේ ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්, ඒ ඖෂධ ලබා ගන්න පුළුවන් මේ ජනතාව හරහා මේවා සම්බන්ධීකරණය කිරීමෙන්. කර්මාන්ත සඳහා අපි දන්නවා විශේෂයෙන්ම වේවැල් ආශ්‍රිත කර්මාන්ත, උණ ආශ්‍රිත කර්මාන්ත තියෙනවා. මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක්, ආයතනික වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. ආහාර නිෂ්පාදන ලබා ගැනීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්මය, ඒ වගේම මේ කර්මාන්ත, දේශීය වෛද්‍ය ආදී ශ්‍රේෂ්ඨ අනෙකුත් ශ්‍රේෂ්ඨත් එක්ක පවත්නා සම්බන්ධීකරණ කටයුතු වැඩි දියුණු කිරීම මගින් ඒ සඳහා අවශ්‍ය වෙන සුදුසු ආයතනික වැඩපිළිවෙලක් පිහිටුවීම සිදු කිරීම තුළින් පුතේ මේ කර්මාන්තය මේ දැවනෝන වනජ නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත වැඩි දියුණු කරන්න පුළුවන්. ඒවා අතර මනා සංනිවේදනයක්, සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම තුළින් මේ දීර්ඝකාලීනව රටට ලාභ ලබා ගන්න පුළුවන්, ජනතාවට ස්වයංපෝෂිත ආර්ථිකයක් හදා ගන්න පුළුවන් කර්මාන්ත බිහි කරන්න, ඇති කරන්න හැකියාව ලැබෙනවා දරුවන්. කෘෂිකර්මය, කර්මාන්ත, දේශීය වෛද්‍ය ආදී ශ්‍රේෂ්ඨ අනෙකුත් ශ්‍රේෂ්ඨ සමග පවත්නා සම්බන්ධීකරණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වෙන සුදුසු ආයතනික වැඩපිළිවෙලක් පිහිටීම කරන්න පුළුවන්. ස්වභාවික සම්පත් තිරසාරව ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමට නම් දැවනෝන වනජ ද්‍රව්‍යයන් භාවිතයේ පවතින නීති රීතිවලට අනුකූලව වඩාත් කාර්යක්ෂම කරන්න ඕනේ දරුවනේ. ස්වභාවික සම්පත් තිරසාරව අනාගත පරපුරටත් මේවායේ ඵල ප්‍රයෝජන ලබාගත හැකි වන පරිදි ආර්ථික සංවර්ධනයට රටේ දායක කර ගැනීමට දැවනෝන වනජ ද්‍රව්‍යයන් ඒවා භාවිතයේ පවතින නීති රීති මතක තියාගන්න ඕනේ. වනාන්තර සංරක්ෂණය කරමින් මේ දේවල් කරන්න ඕනේ. වනාන්තරවල තියෙන මේ අපි දන්නවා වඳවීමේ තර්ජනයකට මුහුණලා දීලා තියෙන ශාකා සත්ත්ව විශේෂ ඉන්නවා. ඒවා ආරක්ෂා වන පරිදි වනාන්තර සංරක්ෂණය කරගැනීමෙන් තමයි දුවේ පුතේ මේ කටයුතු සිදු කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ දැව නොවන වනජ ද්‍රව්‍යයන් භාවිතයේ පවතින නීති රීති වලට අනුකූලව වඩාත් කාර්යක්ෂමව කළ යුතුයි මේ කටයුතු. එහෙම නැත්නම් ජනතාවට බාධක දාලා මේවා සිදු කරගන්න බැරි විදිහට ඒ නීති රීති දාලා එවැනි නීති රීති දාලා හරියන්නේ නැහැ. මේවා මේ සඳහා තියෙන
අනිත් සම්පත් ආරක්ෂා කරගනිමින් මේ කටයුතු කරන්න තියෙන දේවලුයි පණවීම සිදු කරන්න අවශ්‍ය වෙන නීති රීති. හොඳයි දරුවනි. අනවසර ක්‍රියා නවතා දැමීමට කටයුතු කරන්න ඕනේ. ඒ මේ අනවසර ක්‍රියා කියන්නේ මේ මුවාවෙන් දැවනවන වනද නිෂ්පාදන ලබා ගැනීමේ මුවාවෙන් දැවහෙලීම සිදු කරනවා මහා පරිමාණ දැවජාවන් කරුවන් ඉන්නව දන්නවා. අන්න ඒ අනවසර ක්‍රියාකාරකම් නතර කරන්න කටයුතු කරන්න ඕනේ. පාරිසරික හානි අවම වන අන්දමින් ස්වභාවික සම්පත් තිරසාරව භාවිතයට පෙළඹවීමෙන් අනාගතය සඳහා උචිත ආයෝජනයක් වෙනවා දරුවනේ මේ ක්‍රියාවලිය. එහෙනම් අනවසර ක්‍රියා නවතා දැමීමට කටයුතු කරන්න ඕනේ වනාන්තර තුල සිදුවන වන සතුන් දඩයම් කිරීම, දැවහෙලීම වගේ. ඒ වගේම පාරිසරික හානි අවම වන අන්දමින් දරුවනේ මේ ස්වභාවික සම්පත් තිරසාරව භාවිතයට පෙළඹවීමෙන් අනාගතය සඳහා උචිත ආයෝජනයක් සිදු කරගන්න හැකියාව ලැබෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 13 වන ශ්‍රේණියේ 13 වන ඒකකයේ 5 වන කොටසයි ආදරණීය දුල පුතාලත් එක්ක අපි මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් මේ ඒකකයට අදාළ තවත් කොටස් දුල පුතාලත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.